හොඳයි පුතේ ආයුබෝවන්. ඔයාලා හැමෝම අද බොහොම ආදරෙන් පිළිගන්නවා. අපි කල්පනා කරනවා ලබන මාසේ මුල් සතියේ ඉඳලා පුළුවන් වුණොත් ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න. නමුත් ගොඩක් ආයතන වලින් පුතේ තාම කරන්න අදහසක් නැහැ. මොකද රටේ තත්ත්වය එන්න නරක අතට හැරෙන නිසා. ඉතින් අපි බලමු මම ඒ අනුව සුදුසු තීරණය දැනුම් දෙන්නම්. එතකන් ඔන්ලයින් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මොකද එන්න දැනෙන දේවල් අනුව ඉදිරිය හරි අවිනිශ්චිතයි. ඉස්කෝලවලත් එහෙමයි, සමාජෙත් එහෙමයි, හැමතැනම මේ තත්ත්වය තියෙනවා. හරි. අපි ගිය සතියේ කතා කරා රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ඔයාලා දන්නවා ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනවා. එතකොට ප්‍රතික්‍රියක එකක් වෙන්න පුළුවන්, කීපයක් වෙන්න පුළුවන්. හැදෙන ඵල එකක් වෙන්න පුළුවන්, කිහිපයක් වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රතික්‍රියක ඵල බවට පත් වීම තමයි රසායනික ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන්නේ. එතකොට මේ රසායනික ප්‍රතික්‍රියාවක ඒකීය කාලයකදී විනාඩියකදී වෙන්න පුළුවන්, තත්පරයකදී වෙන්න පුළුවන්, ඕනම කාලයක් ඒකීය කාලයකදී එක්ක වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය, එහෙම නැත්නම් සෑදෙන ඵල ප්‍රමාණය තමයි අපි රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ විදියට සලකන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අපි ඒ සඳහා ගිය සතියේ සමීකරණ දෙකක් ලිව්වා. එතකොට අද අපි බලමු ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක කීපයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒකෙන් පළවෙනි සාධකයේ විදියට ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය කොහොමද බලපාන්නේ කියලා. හරි. මාතෘකාව ඒකද පුතේ ලියලා තියෙන චුට්ටක් මට කියන්න. ගිය සතියේ අන්තිමටම ලිව්වේ අන්තිමටම ලිව්ව මාතෘකාව මට පුතේ පොඩ්ඩක් කියන්නකෝ මේ මොකක්ද කිව්වේ කියලා. කියන්න කවුරු හරි කියන්න. මොවිදු ගිය සතියේ හිටියනේ. ඔව් සර්. ඔව් මොකද්ද මාතෘකාව ලිව්වේ අන්තිමට? මාතෘකාව ලියන ඇස අර මේ රසායනික ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවකෙහි බලපාන සාධක කියලා සාධක 6ක් ලිව්වා. හරි right. ඒ සාධක 6න් පළවෙනි සාධකයේ විදිහට තියෙන්නේ භෞතික ස්වභාවයනේ. right. ඔව්. හරි. එහෙනම් මාතෘකාව ලියා ගන්න. ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ශීඝ්‍රතාවයේ කෙරෙහි බලපාන අයුරු. ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ශීඝ්‍රතාවයේ කෙරෙහි බලපාන අයුරු. ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ශීඝ්‍රතාවයේ කෙරෙහි බලපාන අයුරු. අපි බලමු ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ කෙරෙහි බලපාන්නේ කියලා. හරි. දැන් හොඳට බලන්න. දැන් ඔයාලා අත්දැකීමෙන් දන්නෝ සාමාන්‍යයෙන් අපි කැල්සියම් කාබනේට් ලොකු කුට්ටියක් ගත්තොත්, හරි? ලොකු කුට්ටියක් ගත්තොත් ඒක අවස්ථාවක්. හිතන්නකෝ මේක ස්කන්ධයේ ග්‍රෑම් 10යි කියලා. ග්‍රෑම් 10යි. ඊට පස්සේ කැල්සියම් කාබනේට් මේ වගේම ග්‍රෑම් 10ක තව කුට්ටියක් කියලා ඒක කැලරි වලට කඩා ගන්නවා. එතකොට අපි කියනවා මෙන්න මේ වගේ කැල්සියම් කාබනේට් සාමාන්‍ය ප්‍රමාණයේ කැට මෙතනත් ග්‍රෑම් 10යි. එතකොට මෙතන තියෙන්නේ කුඩා කැබලි. මෙතන තියෙන්නේ විශාල කැටය. දැන් අපි මේ දෙන්නම තනුක හයිඩ්‍රොක්ලෝරික් වගේ අම්ලයකට දානවා. දැම්මට පස්සේ ඔයාලට මේක ගැන අදහසක් නැතත් මේක පැහැදිලි. කුඩා කැබලි දාපු එකේ වේගයෙන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉක්මනටම කැල්සියම් කාබනේට් අවසන් වෙලා යනවා.
ඒ කියන්නේ අපි කියනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි විශාල කැබලි වලට වඩා කුඩා කැබලි තියෙන තැන. ඒකට හේතුව තමයි මේ විශාල කැඩැල්ලට වඩා මේ කුඩා කැබලි කිහිපයේ පෘෂ්ඨ වර්ගඵලය ඉතාම වැඩි. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ පෘෂ්ඨ වර්ගඵලය කියන එක වැඩි වෙනවයි කියලා කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එතකොට පෘෂ්ඨ වර්ගඵලය වෙනස් වෙන්නේ කුඩුද කැටද කියන එක අනුව. එතකොට පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන්න ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එතකොට භෞතික ස්වභාවය බලපාන්නේ ඔන්න ඔය විදියට. එතකොට කැල්සියම් කාබනේට් කැට සහ කැල්සියම් කාබනේට් කුඩු කියලා හිතන්නකෝ. සමාන ස්කන්ධ. එහෙම වුණාම ඉක්මනට ප්‍රතික්‍රියාව වෙන්නේ කැට. ඒ කියන්නේ කුඩු. ඒ කියන්නේ කුඩා අවස්ථාවේ තියෙන එක්කෙනත් එක්ක තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වේගයෙන් සිද්ධ වෙන්නේ. එතකොට ඒකට හේතුව තමයි අර සල්ෆියුරික් නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් වගේ අම්ලයක් එක්ක ගැටෙන වර්ගඵලය වැඩි කුඩා කැබලි තියෙන එක්කෙනාගේ. එහෙම වුණාම තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. ඒ නිසා භෞතික ස්වභාවය කියන එකටම අපිට කියන්න පුළුවන් ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය කියලා. ඒක පෘෂ්ඨ වර්ගඵලය වෙනස් වීම කිව්වත් එකයි භෞතික ස්වභාවය වෙනස් වීම කිව්වත් එකයි. දෙකම එකයි. දැන් ඔයාලා බලන්න ලිපට දර ලිපක් තියෙනවා නම් දර ලිපට දර දානකොට ලොකු දර කෑල්ලක් දැම්මොත් ඕක ලේසියෙන් පත්තු වෙන්නේ නැහැ. මොකද හේතුව ඒකේ පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. එතකොට ඔක්සිජන් සමග ගැටෙන ප්‍රමාණය අඩුයි. නමුත් ඒ දර කෑල්ලම පුංචි කෑලි වලට තීරු වලට පළලා ලිපේ දැම්මොත් අන්න පෘෂ්ඨ වර්ගඵලය වැඩි. එතකොට ඔක්සිජන් ගැටෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයත් වැඩි. ඒ නිසා මේවා හරි සරලව තේරුම් ගන්න පුළුවන් දේවල්. කිසි අමාරුවක් නැහැ. ඒ නිසා හොඳට තේරුම් අරගෙන මේ පුංචි පාඩමක් මේක අපි මේක ඉක්මනට ඉවර කරලා ශක්තිය පාඩමට යමු. හරි. එහෙනම් අපි ලියා ගමු පළවෙනි එක ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන අයුරු. හරි. ලියන්න මෙහෙම. යන්න. ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ලෙස ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ලෙස ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ලෙස ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ලෙස හඳුන්වන්නේ ඒවායෙහි මම දැන් ආයෙ පොඩ්ඩක් කියන්න පුළුවන්ද මුලින් කියව. මාතෘකාව ලිව්වා ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන අයුරු කියලා. ඒ කියන්නේ අපි ගිය සතියේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක 6ක් ගැන කතා කරා. ඒකෙන් පළවෙනි එක ගැන තමයි දැන් මේ කතා කර හිටියේ. එතකොට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි භෞතික ස්වභාවය බලපාන අයුරු කියන එක ගැන ලියලා මාතෘකාව ලියලා ඒ අර්ථය ලියා ගන්න. ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ලෙස හඳුන්වන්නේ ඒවායෙහි කැට කුඩු ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ලෙස හඳුන්වන්නේ ඒවායෙහි කැට කුඩු වැනි අවස්ථාය. දැන් කැල්සියම් කාබනේට් ලොකු කැටයක් ගත්තොත් ඒක එක භෞතික අවස්ථාවක්. ඒ කියන්නේ භෞතික ස්වභාවයක්. ඒකෙම කුඩා කැබලි ගත්තොත් ඒක තවත් භෞතික ස්වභාවයක්. හරි? ඝන තමයි. නමුත් ඒකෙදී භෞතික ස්වභාවය වෙනස් වෙනවා. කැටද කුඩුද කියන එක. කැට හෝ කුඩු යන අවස්ථාවයි. ඒ දෙන්නම යන මෙහිදී ඒවායේ පෘෂ්ඨ මුලින් කියන්න පුළුවන්. මොකද? මුලින් කියන්න පුළුවන්ද සර්?
ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ලෙස හඳුන්වන්නේ ඒවායෙහි කැට හෝ කුඩු යන අවස්ථාවයි. මෙහිදී ඒවායෙහි පෘෂ්ඨ වර්ගඵලය පෘෂ්ඨ වර්ගඵලය වෙනස් වන අතර එම නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද වෙනස් වේ. හරි. දැන් අපි බලමු ප්‍රතික්‍රියාවක භෞතික කියන ප්‍රතික්‍රියාවල භෞතික ස්වභාවය, ඒ කියන්නේ කැටද කුඩුද කියන එක කොහොමද බලපාන්නේ කියලා. හරි. දැන් අපි කරන්නේ මෙන්න මේකයි. හොඳට අහන් ඉන්න. ඔන්ලයින් එකේ ආයි කියන්න ගියහම ඒක කරදරයි. ඒ නිසා හොඳට සී කල්පනාවෙන් අහගෙන ඉන්න. එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. රයිට්. අපි ගන්නවා පරීක්ෂා නල දෙකක්. හරි. මේ වගේ පරීක්ෂා නල දෙකක් ගන්නවා. එකම විදිහේ පරීක්ෂා නල දෙකක් ගන්නවා. අරගෙන අපි දානවා මේ දෙකට සමාන ස්කන්ධ දෙකක් කැල්සියම් කාබනේට් වලින්. ඒ කියන්නේ හුණුගල්. හිතන්න එකකට දානවා හුණුගල් ටිකක් ලොකු කුට්ටි. මේ වගේ කුට්ටි. අපි ඒකට කියනවා හුණුගල් කැට කියලා. මේවට කියන්නේ කැල්සියම් කාබනේට් කැට. අපි හිතමු ග්‍රෑම් 10ක්. ග්‍රෑම් 10යි. හරි. ග්‍රෑම් 10ක් දානවා. ඒ වගේම අනිත් එකට දානවා කැල්සියම් කාබනේට් කුඩු. මේකට දානවා කැල්සියම් කාබනේට් කුඩු. හරි. කැල්සියම් කාබනේට් කුඩු ග්‍රෑම් 10ක් දානවා. මේ කියන්නේ කැල්සියම් කාබනේට් කුඩු. අර ස්කන්ධයමයි හොඳේ. කැල්සියම් කාබනේට් කුඩු ග්‍රෑම් 10ක්. CaCO3 කුඩු ග්‍රෑම් 10ක් දානවා. දාලා ඉවර වෙලා මේකට දානවා එකම අම්ල බෝතලෙන් ගනිපු අම්ලය සමාන පරිමා දෙකක්. ඒතකොට එකම අම්ල බෝතලෙන් ගත්ත කියලා කියන්නේ අම්ලයේ හැම ගුණයක්ම සමානයි. සාන්ද්‍රණය, වර්ගය, පවතින උෂ්ණත්වය ඒ සියල්ල සමානයි. අන්න ඒ විදිහට එකම අම්ල බෝතලෙන් ගනිපු අම්ල සමාන පරිමා දෙකක් අපි මේ දෙකට දානවා. ඔන්න හිතන්න මේකට දැම්මා මේ ප්‍රමාණය, මේකට දැම්මා මේ ප්‍රමාණය, දාන්නේ HCl අම්ලය. ඒ කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි මේ දෙකටම දාන්නේ. දැම්මට පස්සේ අපිට හොඳට බලාගෙන ඉන්නකොට තේරෙනවා ඔයාලට මේකේ ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. කැල්සියම් කාබනේට් ගන්න HCl මොනවද හැදෙන්නේ? කැල්සියම් ක්ලෝරයිඩ්, කාබන් ඩයොක්සයිඩ් ජලය. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා පේනවා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් බුබුලු වැඩි ප්‍රමාණයක් පිට වෙන්නේ මෙන්න මේ කැල්සියම් කාබනේට් කුඩු තියෙන නලේ. මෙතන කාබන් ඩයොක්සයිඩ් බුබුලු විශාල ප්‍රමාණයක් මේ විදිහට පිට වෙනවා. මෙතන පිට වෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. ටික වෙලාවක් යනකොට පේනවා මේකේ කැල්සියම් කාබනේට් ඉක්මනටම අවසන් වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියකයේ ඉක්මනටම අවසන් වෙනවා. නමුත් මෙයාගේ ඊට වඩා වැඩි වෙලාවක් ගිහිල්ලායි අවසන් වෙන්නේ. එහෙනම්
මෙතන ඉක්මනටම ප්‍රතික්‍රියක අවසන් වෙනවා මෙයාගේ ප්‍රමාද වෙනවා මෙතන ඵල වැඩි ප්‍රමාණයක් පිට වෙනවා මෙතන ඵල අඩු ප්‍රමාණයක් පිට වෙනවා එහෙනම් මේ හැම එකෙම අපිට පැහැදිලි මේකෙදි කැල්සියම් කාබනේට් කුඩු යෙදූ අවස්ථාවේ ප්‍රතික්‍රියකවල කියන්නේ වර්ගඵලය වැඩි ඒකේ ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි එහෙනම් මෙතන අම්ලය දෙකේම සමානයි ස්කන්ධයත් සමානයි උෂ්ණත්වයත් සමානයි එකම දේ වෙනස් වුනේ කැටද කුඩුද කියන එක මත පමණයි එහෙනම් අපි කියන කැටද කුඩුද කියන එක මත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වුණා එහෙනම් ඒ සඳහා බලපෑවේ භෞතික ස්වභාවය හෙවත් පෘෂ්ඨ වර්ගඵලය හරි එහෙනම් අපි ඊළඟට ලියා ගනිමු මෙහෙම පුතේ මට අන්තිමටම ලියපු එක පොඩ්ඩක් කියන්න දෙව්මි චුට්ටක් කියන්න මට අන්තිමටම ලිව්ව වගන්තිය මොමින්දු කියනකෝ එහිදී ඒවායෙහි පෘෂ්ඨ වර්ගඵලය වෙනස් වන අතර එම නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද වෙනස් වේ. හරි. එතෙන්ටම ලියන්න ඒ බව පහත පරීක්ෂණය මගින් තහවුරු වේ. ඒ බව පහත පරීක්ෂණය මගින් තහවුරු වේ. ඒ බව පහත පරීක්ෂණය මගින් තහවුරු වේ. හරි. දැන් මෙන්න මේ රූපය ටක් ගාලා අඳගෙන මේ රූපේ ඉක්මනට අඳගෙන නම් කරගන්න කැල්සියම් කාබනේට් කැට තියෙනවා එක නලයක අනිත් එකේ කැල්සියම් කාබනේට් කුඩු තියෙනවා හැබැයි එකම ප්‍රමාණය තියෙන්නේ ග්‍රෑම් 10 බැගින් කියලා අපි හිතමු එකම අම්ලයෙන් තමයි මේ සමාන පරිමා දාන්නේ ඒකත් හොඳට මතක තියාගන්න එකම අම්ල බෝතලෙන් ගත්ත අම්ල පරිමා සමාන පරිමා තමයි දාන්නේ HCl අම්ලය මෙතන ලියන සම පරිමා කියලා සම පරිමා මිලිලීටර් 20 නම් දෙකටම 20 දාන්න හරි ඒ වගේම මෙතෙන්දී කාබන් ඩයොක්සයිඩ් තමයි පිට වෙන්නේ පිට වෙන බුබුලු ප්‍රමාණය මේකට වඩා මේකේ ගොඩක් වැඩි. හරි? කැල්සියම් කාබනේට් කුඩු තියෙන එක්කෙනාගේ පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය බොහොම වැඩි. හරි. දැන් ඇඳලා ඉවරයිනේ. මොන හරි ගැටලුවක් තියෙනම් කතා කරන්න. හරි. ඉවරයි නේද පුතේ? right then යටින් ලියන්න මෙහිදී මෙන්න මේ නල දෙක දාගන්නකෝ මේක කැපිටල් A කියලා දාන්න මේක කැපිටල් B කියලා දාන්න AB කියලා දාන්න යටින් A B කුඩු දාපු එක්කෙනාට B හරි මේදී කැපිටල් B නලයේදී
මෙහිදී capital B නලයෙහි වැඩි කාබන් ඩයොක්සයිඩ් බුබුලු ප්‍රමාණයක් capital B නලයෙහි වැඩි කාබන් ඩයොක්සයිඩ් බුබුලු ප්‍රමාණයක් පිටවන බවත් capital B නලයෙහි වැඩි කාබන් ඩයොක්සයිඩ් බුබුලු ප්‍රමාණයක් පිටවන බවත් එහි ඇති කැල්සියම් කාබනේට් ඉක්මනින් අවසන් වී යන බවත් නිරීක්ෂණය වේ. right. ඕක තමයි භෞතික ස්වභාවය බලපාන බව පෙන්වන පරීක්ෂණය. ඒතර තෙන්දී අර භෞතික අවස්ථාව නෙමෙයි හොඳේ භෞතික අවස්ථා කිව්වොත් ඝන ද්‍රව වායු වෙනවා. භෞතික ස්වභාවය නැත්තම් එයාගේ පෘෂ්ඨ වර්ගඵලය කියන එක තමයි ওই විදියට බලපාන බව පෙන්වන්නේ. හරිනේ? ඒ නිසා ඒව හරියට තේරුම් ගන්න. යටින් ප්‍රතික්‍රියාව ලියලා තියන්න. කැල්සියම් කාබනේට් ධන HCl කැල්සියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් ජලය. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි පිට වෙලා යන්නේ ප්‍රතික්‍රියාව තුලණය කරන්න මෙතෙන්ට දෙකක් දාගන්න. එතකොට ප්‍රතික්‍රියාව තුලිතයි. ඒතර හැම තැනකම අවශ්‍යතාවය මතේ ප්‍රතික්‍රියාව අනුව මේක නිරීක්ෂණ තේරුම් ගන්න. එතකොට මේ කැල්සියම් කාබනේට් ඉක්මනටම අවසන් වෙන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි නලය තුල. කාබන් ඩයොක්සයිඩ් ඉක්මනටම පිට වෙලා යන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි නලය තුල. හොඳට තේරුම් ගන්න. හරි. එහෙනම් උතනින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ඒ කියන්නේ කැටද කුඩුද කියන එක බලපාන බව පෙන්වන පරීක්ෂණය උතනින් ඉවරයි. හරි. අපි ඊළඟට ලියාගමු දෙවෙනි එක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ කෙරෙහි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය බලපාන බව පෙන්වීම. දැන් ආයි ලියන්න ඕනේ නැහැ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා. කෙලින්ම අංක දෙක දාලා ලියන්න ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය බලපාන බව පෙන්වීම. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය බලපාන බව පෙන්වීම. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය බලපාන බව පෙන්වීම. හරි. ඒකටත් ওই වගේම ලේසි පරීක්ෂණයක් තියෙනවා හොඳට බලා ගන්න. සාන්ද්‍රණය බලපාන බව පෙන්වීම. මම මේ ප්‍රතික්‍රියාව මකනවා. right. මොකද ලේසි පාඩමක් නිසා ඉක්මනට වැඩි කරගමු. සාන්ද්‍රණය බලපාන බව පෙන්වීම. හරි. ඒකෙදි මෙන්න මෙහෙම පරීක්ෂණයක් අපි කරනවා. මේකට අපි නල 3ක් ගන්නවා. 5ක් ගත්තත් අවුලක් නැහැ. 3ක් ගත්තාම වඩා හොඳයි. 2කට වඩා නල 3ක් අරගෙන කරාම මේක පැහැදිලි. අපි ගන්නවා පරීක්ෂා නල 3. හොඳට බලන්න. මේ එකක්. මේ තව එකක්. මේ තවත් එකක්. ඔන්න පරීක්ෂා නල 3ක් ගත්තා. දැන් මොකක්ද දන්නවද කරන්නේ? මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි ඒ තුන ABC කියලා නම් කරගමු. C. දැන් මේවා හරියට තේරුම් ගන්න. කටපාඩම් කරන්න එපා.
අවබෝධ කරගන්න. එතකොට පාඩම් කරන්න ඕනේ නැහැ විභාගයට આવොත් උත්තර ලියද හැකියි. දැන් අපි කරන්නේ මේ තුන් දෙනාටම සමාන මැග්නීසියම් පටි කෑලි 3ක් දාන්න. සමාන මැග්නීසියම් පටි කෑලි 3ක් මේ තුන් දෙනාටම දාන්න. මෙන්න තියෙනවා මැග්නීසියම් පටිය. හරි? සමාන මැග්නීසියම් පටි කෑලි 3ක්. හොඳට සුද්ධ කරලා රිදී පාටට පේන විදියට මැග්නීසියම් පටි කෑලි 3ක් මේ තුන් දෙනාටම දාන්න. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ විදියට වැඩේ කරනවා. මොකක්ද දන්නවද කරන්නේ? අපි HCl අම්ල බෝතලයයි ජලයයි දෙක අරගෙන මෙන්න මෙහෙම වැඩේ කරනවා. ඉස්සෙල්ලම මෙයාට දානවා H2O මිලිලීටර් 10ක්. H2O මිලිලීටර් 10ක්. මෙයාට දානවා H2O මිලිලීටර් 15ක්. මෙයාට දානවා H2O මිලිලීටර් 20ක්. හරිද? මෙයාට 10යි, මෙයාට 15යි, මෙයාට 20යි. ඊට පස්සේ කරන්නේ ඔයි දාපු පරිමාවේ අනිත් පැත්ත. අනිත් පැත්ත කියන්නේ මෙයාට 20යි, මෙයාට 15යි, මෙයාට 10යි දානවා HCl. ඔන්න බලන්න මේකට දානවා HCl 20යි ml. මේකට දානවා HCl 15යි ml. මේකට දානවා HCl 10යි ml. දැන් බලන්න මේ දෙකේ එකතුව 20යි 10යි 30යි. 15යි 15යි 30යි. 20යි 10යි 30යි. දැන් ඔයාලා කල්පනා කරන්න ඕන මේ තුනේම දැන් ඔන්න සමාන පරිමා තියෙන්නේ නේ. සමාන පරිමා තමයි HCl අම්ල ද්‍රාවණයේ තියෙන්නේ. ඔයාලා මට කියන්න මේකෙන් HCl වල සාන්ද්‍රණය වැඩිම නලය කොයි එකද? Aද Bද Cද? HCl වල සාන්ද්‍රණය වැඩිම නලය කොයි එකද? කියන්න බය නැතුව උත්තර දෙන්න. Aද Bද Cද? A වල නේද? මොකද මිලිලීටර් 30න් 20ක්ම තියෙන්නේ HCl. සාන්ද්‍රණය අඩුම එක්කෙනා තමයි C. මිලිලීටර් 30න් 10යි තියෙන්නේ HCl. ඔන්න ඔය විදියට අපි පරීක්ෂණය සැලසුම් කරනවා. දැන් බලනවා මොකද්ද වෙන්නේ. මේක දිහා බලන් ඉන්නකොට අපි දන්නවා මේකේ ප්‍රතික්‍රියාවනේ. මේකේ ප්‍රතික්‍රියාව අපි දන්නවා. මොකද්ද ප්‍රතික්‍රියාව? HCl අම්ලයට මැග්නීසියම් පටියක් දාපු ගමන් වෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදිලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. අන්න. ප්‍රතික්‍රියාව තුලනය කරන්න HCl ගාවට දෙකක් දැම්මම හරි. දැන් බලන්න මේ හැම එකෙම මැග්නීසියම් ප්‍රතික්‍රියා වෙලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. වැඩිම වේගයකින් හයිඩ්‍රජන් පිට වෙන්නේ කොයි නලය වෙන්නට ඕනද? Aද Bද Cද? ඔව් වැඩිම වේගයකින් හයිඩ්‍රජන් පිට වෙන්නේ අර අම්ලයේ සාන්ද්‍රණය වැඩිම එක්කෙනාගේ. ඒ කියන්නේ අම්ලයේ සාන්ද්‍රණය වැඩිම වෙන්නේ ඒනේ. මෙයාගේ බොහොම වැඩි වේගයකින් හයිඩ්‍රජන් පිටවීමක් වෙනවා. මෙයාගේ ඊට වඩා ටිකක් අඩුයි. මෙයාගේ ගොඩක්ම අඩුයි. දැන් තේරුණානේ වැඩි? එහෙනම් මේ හැම එකෙම ඒ නිරීක්ෂණ හොඳට තේරුම් ගන්න. එතකොට මේ තියෙන්නේ හැම එකෙම මැග්නීසියම් පටියක්. හොඳේ? මේ මැග්නීසියම්. එකම විදිහේ මැග්නීසියම් පටි. මේවයි අම්ල පරිමාව සහ ජල පරිමාව මෙතන දාලා තියෙනවා. ඒතර සාන්ද්‍රණය වැඩිම වෙන්නේ 30න් 20ක් අම්ලයේ තියෙන A වල. සාන්ද්‍රණය අඩුම වෙන්නේ 30න් 10ක් අම්ලයේ තියෙන C වල. ওই විදිහට තමයි අපි මේ පරීක්ෂණය කරන්නේ. එතකොට මේකෙන් අපිට තේරෙනවා මේ තුන් දෙනාගේම උෂ්ණත්ව සමානයි. මැග්නීසියම් පටිය සමානයි. ඒකේ භෞතික අවස්ථාව සමානයි. වෙනස් වෙන එකම සාධකයේ මේවයි සාන්ද්‍රණය. සාන්ද්‍රණය වැඩිම තැන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. තේරුණානේ? හරි. එහෙනම් දැන් ලියා ගන්න සාන්ද්‍රණය බලපාන අයුරු. හරි. කියන්න ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය
යටින් ලියන්න ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි වන විට ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි වන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයද වැඩි වේ. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි වන විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද වැඩි වේ. ඒ බව පහත පරීක්ෂණය මගින් පැහැදිලි වේ. ඒ බව පහත පරීක්ෂණය මගින් පැහැදිලි වේ. හරි. දැන් ඔයාලා නල තුන දෙන්න. නල තුනේ මැග්නීසියම් පටි කියනවා දෙන්න. අම්ල පරිමාව සමානයි. ඉන්නේ කොහොමද කියන එක යටින් ලියන්න ABC දාලා ජලය කොච්චරද HCl කොච්චරද. ආන්නේ ටික ටක් ගාලා ලියාගන්න. මෙතන අර හයිඩ්‍රජන් බුබුලු තමයි මේ පිට වෙන්නේ. ඒ හයිඩ්‍රජන් බුබුලු පිටවන ප්‍රමාණත් වෙනස් කියන එක පොඩ්ඩක් පෙන්වන්න. සාන්ද්‍රණය වැඩිම එකේ හයිඩ්‍රජන් බුබුලු වැඩි. සාන්ද්‍රණය අඩුම එක්කෙනාගේ හයිඩ්‍රජන් බුබුලු අඩුයි. ඒකත් හොඳට තේරුම් ගන්න. මේ පාඩම ඉතාම ලේසි පාඩමක්. ඒ නිසා තේරුම් ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට ගැටලුව මතුවුනොත් මතුවෙන්නේ සිග්නල් වල මොනවා හරි ප්‍රොබ්ලම් එකක් නිසා කියන දේ පැහැදිලි වුණේ නැත්නම් එහෙම නැත්නම් බෝඩ් එක පෙනුනේ නැත්නම් ওই වගේ එකක් තමයි වෙන්නේ. පුතේ ඔයගොල්ලෝ ප්‍රින්ස්ටන් එකෙන් හරි සන්රේ එකෙන් හරි පන්ති කාඩ් එක අරන් තියෙනෝ නම් වහාම මේ දක්වා එව්වේ නැත්නම් මට ඒකේ ෆොටෝ එකක් අනිවාර්යෙන් එවන්න. ඒක එවන්න නැතුව ඉන්නට එපා. මොකද මෙහි මම ඔක්කොම ඒ දේවල් සලකුණු කරගන්නේ ඔයාලා එවන තොරතුරුත් එක්ක. හරි? ඒ නිසායි එහෙම කියන්නේ. ඒ මිලදී ගත්ත කාඩ් එක අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් ගහලා එවන්න. හදිස්සියවත් බැංකුවකට මුදල් ගෙවුවා නම් ඒකෙන් දෙන රිසිට් එක හරි මැෂින් එකෙන් එන රිසිට් එක හරි එවන්නත් මතක තියාගන්න. කිසිම දරුවෙක් පන්ති ගාස්තුව ගෙවන්න ප්‍රමාද වුණා කියලා පන්තියෙන් අයින් කරන්නේ අර මේ එහෙම නැහැ. ඒ ගැන දෙමව්පියෝ ගොඩාක් ප්‍රශංසා කරනවා මට හැමදාම වගේ. ඉතින් ඔයාලට මම කියන්නේ හොඳට ඉගෙන ගන්න, වැඩ ටික කරගන්න මේ අසීරු අවස්ථාවේ ඔන්ලයින් එක ගැන තමයි ඉතින් අපිට විශ්වාසය තියන්න පුළුවන්. ෆිසිකලි ක්ලාසස් පටන් ගන්න එක ගැන තාම ආයතනවල තීරණයක් නැහැ. සමහර ගුරුවරු නම් පටන්ගෙන තියෙනවා. නමුත් තාම ගොඩක් ආයතනවල ඒ ගැන හරියට වචනයක් තාම නැහැ. ඔයාලගේ යම් යම් පන්තිවල පටන් ගත්තද පුතේ මොනවා හරි විෂයන් දැන් මේනකොට පටන්ගෙන තියනවද? එහෙම පටන්ගෙන ඇති සමහර විට. නමුත් පටන් ගත්තා වගේ නෙමෙයි මොනවා හරි ගැටලුවක් වුණොත් එහෙම පොඩි අවුලක් තියෙනවා. හරි. ඔව්. කොහෙද අභිෂේක් මොන ආයතනයේද පටන්ගෙන තියෙන්නේ? සාමාන්‍යයෙන් ගෙවල් පැත්තේ තියෙන පොඩි පොඩි ගෲප් තියෙන ඒවා නම් පටන්ගෙන තියෙනවා. නමුත් ප්‍රධාන පෙළේ ආයතනවල තාම මම දන්න තරමින් පටන්ගෙන නැහැ. මොකද මමත්
කැමති ෆිසිකල් එක පටන් ගන්න දැන් නම් ඇති ඔන්ලයින් අවුරුද්දකට විතර කිට්ටු වෙන්න කරා. ඉතින් ඒ නිසා මේක එක දිගට කරන එකත් හරි වෙහෙසකර වැඩක්. වෙහෙසකර වැඩක්. හරි. එහෙනම් ඉක්මනට මේක ඇඳ ගන්න. නල තුන ABC කියලා දාගන්න. ප්‍රතික්‍රියාව ලියන්න එපා. ලිව්වනම් කමක් නැහැ තියෙන්න අරින්න. යටින් ලියා ගන්න ඒකේ තියෙන ද්‍රව්‍ය ඒ කියන්නේ ජලය සහ අම්ලයේ ප්‍රමාණයන් ටික යටින් ලියලා තියන්න. හරි. දැන් ඉවරයි නේද පුතේ මේක ඇඳලා ඉවරද? ඉවරයිනේ. right. හරි. දැන් යටින් ලියන්න මෙහෙම. ලියන්න මෙහිදී වැඩිම සාන්ද්‍රණයක් ඇත්තේ ඒක ඔයාලට තේරෙනවා පරිමාවෙන් වැඩි ප්‍රමාණයක් අම්ලයේ තියෙන එකේ තමයි සාන්ද්‍රණය වැඩිනේ. මෙහිදී වැඩිම සාන්ද්‍රණයක් ඇත්තේ කැපිටල් A නලය තුලයි. කැපිටල් A නලය තුලයි. කැපිටල් A නලය තුලයි. මෙහිදී වැඩිම සාන්ද්‍රණයක් ඇත්තේ කැපිටල් A නලය තුලයි. එහි ඉතා වේගයෙන් වායු බුබුලු පිටවන බවත් එහි ඉතා වේගයෙන් වායු බුබුලු පිටවන බවත් එහි ඉතා වේගයෙන් වායු බුබුලු පිටවන බවත් මැග්නීසියම් පටිය හොඳට මතක තියාගන්න තුන් දෙනාටම සමාන මැග්නීසියම් පටි කැලි තුනක් තමයි දාන්නේ අපි. හරි මැග්නීසියම් පටිය ඉක්මනින්ම ක්ෂය වී යන බවත් එහි ඉතා ඉක්මනින් වායු බුබුලු පිටවන බවත් මැග්නීසියම් පටිය ඉක්මනින්ම ක්ෂය වී යන බවත් නිරීක්ෂණය වේ. ක්ෂය වෙනවා කියලා කියන්නේ අවසන් වෙනෝනේ. නිරීක්ෂණය වේ. එනම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි සාන්ද්‍රණය බලපායි. සාන්ද්‍රණය කියලා කියන්නේ එයාගේ වැඩි අම්ල ප්‍රමාණයක් ඉන්න එක්කෙනා. ඒකක පරිමාවක ස්කන්ධයනේ අපි සාන්ද්‍රණය කියලා කියන්නේ වැඩිම ස්කන්ධයක් තියෙන්නේ ඒ වල. හරි? එනම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි සාන්ද්‍රණය බලපාන බව පැහැදිලි වේ. හරි. යටින් මේ ප්‍රතික්‍රියාව ලියලා කියන්නේ ඉස්සෙල්ලා ලිව්වනම් දැන් ලියන්න අවශ්‍ය නැහැ. හරි? ලිව්වේ නැත්නම් ප්‍රතික්‍රියාව ලියලා තියන්න. හොඳයි. දැන් මම හිතන්නේ ඉවරයි නේද? right. ඔව් මට මේ දවස්වල පුතේ ටිකක් ඔය ඉස්කෝලක් පටන් ගනිපු නිසා ඉස්කෝලේ වැඩත් එක්ක ඔයාලා ඉල්ලන සමහර වීඩියෝස් අප්ලෝඩ් කරගන්න වෙලාවක් නැහැ. නමුත් අත්‍යවශ්‍යම වීඩියෝ එකක් තියෙනම් 10 පාරක් හරි කමන්නේ මට මතක් කරන්න. එකපාරක් මතක් කරලා සමහරලාට ඒක එහෙම මට අමතක වෙනවා. මට මතකයි කවුරු හරි දරුවෙක් හෝ දෙන්නෙක් ගිය සතියේ වීඩියෝ එක ඉල්ලලා තිබුණා. පොඩ්ඩක් ආයෙසරයක් රිප්ලයි එකක් එවන්න. මම අනිවාර්යෙන් එවනවා. එවන්න නැතුව ඉන්නේ නැහැ කීයටවත්. නමුත් අර වැඩත් එක්ක ඉස්කෝලේ වැඩත් එක්ක අර වෙනද උදේවරුේ හරි ඔක අප්ලෝඩ් කරා. නමුත් මට ඉස්කෝලේදී මේ දේවල් කරන්න අන්තර්ජාල සම්බන්ධතා නැති නිසා ගෙදරදී තමයි ඉතින් කරන්න වෙන්නේ. ඉතින් ඒ ගැන ගැටලුවක් තියෙනවා. මොකද ඉස්කෝලේ ගිහිල්ලා අවසට 5:00 6 වෙනකන් ඔන්ලයින් ක්ලාස් එකක් තිබුණාට පස්සේ රැට
ඕක එහෙමම අමතක වෙලා යනවා. ඒකයි වෙන්නේ. හොඳේ. right. නැතුව ඔයාලගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. හරි. එහෙනම් අපි එවනකොට හරියට දිනෙත් එක්කම මට එවන්න අහවල් දවසේ 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩම එවන්න කියලා මට එවන්න. ඒක මට හරි පැහැදිලි මොකද්ද එවන්න ඕන වීඩියෝ එක කියලා. හරි? හොඳයි. එහෙනම් අපි බලමු තුන්වෙනි එක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි උෂ්ණත්වය බලපාන්නේ කොහොමද කියලා අපි බලමු. හරි. එහෙනම් මාතෘකාව ලියාගන්න උෂ්ණත්වය බලපාන බව පෙන්වීම. දැන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා ආයි ලියුවට කමක් නැහැ. උෂ්ණත්වය බලපාන බව පෙන්වීම. හොඳයි. උෂ්ණත්වය බලපාන බව පෙන්වීම. right. ඒ වගේම තමයි මේ පරීක්ෂණ වලට මම මේ කියන ප්‍රතික්‍රියා විතරක් නෙමෙයි තව ඕන තරම් ප්‍රතික්‍රියා තියෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට නිර්දේශිත ප්‍රතික්‍රියා වලට අදාළ පරීක්ෂණ තමයි මෙතෙන්දී ඔයාලට කියලා දෙන්නේ අච්චු පොතත් එක්ක යන ගම. මොකද විභාගෙදී ගොඩාක් වෙලාවට අහන්නේ මේ දේවල්. හරි. අපි බලමු උෂ්ණත්වය බලපාන බව පෙන්වීම. හොඳයි. දැන් ඔන්න මම මේකෙදි මෙන්න මෙහෙම වැඩක් කරනවා. පරීක්ෂා නල දෙකක් ගන්නවා. හැබැයි මේක රත් කරන නිසා කැකෑරුම් නල දෙකක් වුණා නම් වැඩි හොඳයි. කැකෑරුම් නල දෙකක් ගන්නවා. හිතන්න මේ තියෙන්නේ කැකෑරුම් නල. right? කැකෑරුම් නල දෙකක් ගන්නවා. හරි. දැන් බලන්න. ඔන්න කැකෑරුම් නල දෙකක් තියෙනවා. දැන් මොකක්ද දන්නවද කරන්නේ? මේ කැකෑරුම් නල දෙකට දානවා ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්. ඒ කියන්නේ පොටෑසියම් පර්මැංගනේට් කියන්නේ කොන්ඩිස්නේ. කොන්ඩිස් ටිකක් වතුරේ දිය කරලා ඒකට තමුක සල්ෆියුරික් අම්ලය 0.2 දැම්මට පස්සේ අපි කියන්නේ ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්. අර ආම්ලීකృత ජලය වගේම ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් 0.2 දානවා. මොකද ඒකෙදි ආම්ලික කරලා දාන්න හේතුව මම තව චුට්ටකින් කියන්නම්. ආම්ලික කරලා දැම්ම කියලා වර්ණය වෙනස් වෙන්නේ නැහැ. දම් පාටම තමයි. අර අල්පාම්ලික ජලය මතකයිනේ 9 වසරේදී කතා කරේ. කණුක සල්ෆියුරික් අම්ලය 0.2 දාපු ජලය. ඒ වගේ ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්. ඔන්න හිතන්න මේ තියෙන්නේ ඒ දාපු ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්. හරි? ඒතකොට මේකේ තියෙන්නේ ආම්ලික KMnO4 මෙතනත් එහෙමයි ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්. මේවා සූත්‍ර දැන් දන්න නිසා ඒවා හරියට ලියන්න. හැමතිස්සෙම සූත්‍රය ලියන්න පුරුදු වෙන්න වචන ලියනවට වඩා. හරි. ඊට පස්සේ අපි කරන්නේ අලුත් යකඩන දෙකක් ගන්නවා. යකඩන දෙක අලුත් නැත්තම් යකඩන දෙක මලකඩ කාලා නම් තියෙන්නේ ඒ යකඩන දෙක හොඳට වැලි කඩදාසියකින් බූරලා අර මලකඩ ටික ඔක්කොම අයින් කරලා ගන්නට ඕන. කොහොම හරි අලුත් යකඩන දෙකක්. දැන් අර කඩේ තියෙනනේ දැන් අර නිකල් ආලේප කරපු යකඩන, ඒ කියන්නේ නිකල් පාට. එහෙම වුණොත් අපි කරන්න ඕන නිකල් එකක් කූරලා දාන්න ඕන. මොකද නිකල් එක මතු පිටින් තිබුණොත් ප්‍රතික්‍රියාව අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. ඒ නිසා වැලි කඩදාසියක් කරන් කොහොමත් අලුත් උනත් පරණ උනත් අර නිකල් එක හොඳට හූරලා දාන්න ඕන. හූරලා දාලා සැබෑ යකඩය මතු වෙනකන් යකඩන දෙක හූරන්න ඕන. කඩෙන් ගෙනාවු ගමන් මෙන්න අලුත්ම යකඩන දෙකක් කියලා ගත්තට හරියන්නේ නැහැ. මොකද ඒකේ තියෙන්නේ මතු පිටින් ගැලනයිස් කරලා තියෙන නිකල් ආලේප කරලා තියෙන මේක හූරලා අයින් කරන්න. අන්නේ අලුත් යකඩන දෙකක් අපි මේකට දානවා. ඔන්න හිතන්න මේ තියෙන්නේ එහෙම දාපු යකඩන දෙක. මේක මේ අනිත් එක. දැන් අපි කරන්නේ එක නලයක් පොඩ්ඩක් රත් කරනවා. යකඩනේ දාලා එක නලයක් බන්සන් දාහකේ හරි ස්පීතු ලාම්පුව හරි කියලා චුට්ටක් රත් කරනවා. එතකොට ඒ නලය මේක B නලය අපි හිතමු මේක රත් කරනවා. රත් කිරීම. මේක රත් කරාම වෙන්නේ මේ පොටෑසියම් පර්මැංගනේට් වල උෂ්ණත්වය වැඩි. අපි හිතමු රත් කරන නිසා මෙයාගේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 70 තියෙන්නේ. මෙයා රත් කරන්නේ නැති නිසා එයා සාමාන්‍ය කාන්දර උෂ්ණත්වය අපි හිතමු සෙන්ටිග්‍රේඩ් අංශක 30 ඉන්නේ. ඔන්න ඔය විදියට
අපි මේ පරීක්ෂණය සැලසුම් කරනවා. දැන් මෙතෙන්දි වායු බුබුලු පිට වෙන්නේ, ඇන දිය වෙන්නේ, මොකක්වත් වෙන්නේ වෙන එකම දේ පොටෑසියම් පර්මැංගනේට් වල දම්පැහැය අවර්ණ වෙනවා. ඒකට අදාළ ප්‍රතික්‍රියා O level පන්තියේදී කතා කරන්නේ නැහැ. පොටෑසියම් පර්මැංගනේට් වල දම් පාට අවර්ණ වෙන්නේ ඇයි කියන එක කතා කරන්නේ නැහැ. ඒක නිසා ඒක ගැන අවශ්‍යත් නැහැ. නිරීක්ෂණය මතක තියාගන්න දම් පාට අවර්ණ වෙනවා. දම් පාට ඉක්මනින්ම අවර්ණ වෙන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි එක්කෙනාගේ. ඒ කියන්නේ රත් කරපු එක්කෙනාගේ හරි ඉක්මනට පොටෑසියම් පර්මැංගනේට් වල දම් පැහැය අවර්ණ වෙනවා. ඒකෙදි ඇත්තටම වෙන්නේ පොටෑසියම් පර්මැංගනේට් වල දම් පාට වෙන්නේ මෙන්න මේ MnO4 ඍණ කියන අයනය තමයි දම් පාට. එතකොට ඒක මේ යකඩයත් එක්ක ප්‍රතික්‍රියා කරලා Mn2 ධන බවට පත් වෙනවා. ඒක O level පන්තියේදී නැහැ. ඒ නිසා තමයි අවර්ණ වෙන්නේ. කාට හරි දරුවෙකුට මේක දැනගන්න ඕන නම් MnO4 ඍණ, ඒ කියන්නේ පර්මැංගනේට් අයනය පුතේ දම් පාටයි. මේකපත් වෙනවා මැංගනීස් බවට, Mn2 ධන බවට මේක අවර්ණයි. ඕක තමයි වෙන්නේ. නමුත් ওই ක්‍රියාවලිය O level පන්තියේදී උගන්වන්න නැහැ. අපි කියන්නේ දම් පාට අවර්ණ වෙනවා. ඉක්මනින්ම දම් පාට අවර්ණ වෙන්නේ B නලයේ. ඒ කියන්නේ රත් කරපු උෂ්ණත්වය වැඩි නලය තුල. ආන්න ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් දන්නෝනේ. දැන් ඔන්න ගෙදර හිතන්නකෝ කිරි එකක් හදනවා කියලා හිතන්න, ටී එකක්. ඇල් ජලයට වඩා උණු ජලය තුල පිටි හොඳට දිය වෙනවා. පිටි කියන්නේ ඕනම දෙයක් ඇල් ජලයට වඩා උණු ජලය තුල දියවීමක් වෙනවා. ඒකට හේතුව තමයි උණු ජලය තුල තියෙන ජල අණු වල චාලක ශක්තිය වැඩි, චලනය වන වේගය වැඩි. චලනය වන වේගය වැඩි නිසා ප්‍රතික්‍රියාව ඉක්මනට සිද්ධ වෙනවා. නමුත් අපිට මේ ඇතුලේ තියෙන කොටස් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට දැනගන්න ඕන, අපි දැනගන්න ඕන එකම දේ උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එච්චරයි. හරිනේ? සාන්ද්‍රණය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරිද? භෞතික අවස්ථාව අනුව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. අන්න ඒක තේරුම් ගත්තා නම් එච්චරයි. හරි? එහෙනම් මාතෘකාව යන උෂ්ණත්වය බලපාන බව පෙන්වීම හරි. හරි. ලියන්න මෙහෙම. යන්න. උෂ්ණත්වය වැඩි වෙන විට අංශුන්ගේ චාලක ශක්තිය, ඒ කියන්නේ ජල අණු ඇතුලේ ගමන් කරන වේගය, උෂ්ණත්වය වැඩි වෙන විට අංශුන්ගේ චාලක ශක්තිය වැඩි වී උෂ්ණත්වය වැඩි වෙන විට අංශුන්ගේ චාලක ශක්තිය වැඩි වී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයද වැඩි වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයද වැඩි වේ. ඒ බව පහත පරීක්ෂණය මගින් තහවුරු වේ. හරි. දැන් ඔයාලා මෙන්න මේ පරීක්ෂණ දෙක අඳගන්න. මේ තියෙන අලුත් යකඩ ඇන මේ පැත්තෙත් ඒකමයි. අලුත් යකඩ ඇන දෙකක් දාන්නේ. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් මේක දම් පාටයි. හරි. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් දම් පාටයි. මෙයා රත් කරන නිසා උෂ්ණත්වය වැඩි, මෙයා උෂ්ණත්වය අඩුයි. දැන් මේක ලස්සන අඳගන්න බෑ.
මොනවා හරි ගැටලුවක් තියෙනම් දැනගන්න දෙයක් තියෙනම් කතා කරන්න. දෙකේම තියෙන්නේ දම්පාට ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්. මේකට අර ආම්ලික නැත්නම් කණුක සල්ෆියුරික් වගේ අම්ලයකින් බිංදු 2 3ක් එකතු කරන්නේ මේකේ අර අයන ප්‍රමාණය වැඩි කරලා ප්‍රතික්‍රියාව ටිකක් සක්‍රියව කරන්න තමයි මේ දේ කරන්නේ. නමුත් ඒවා ඔයාලට අදාළ වෙන්නේ නැහැ. හරි? ඒවා කිසිසේත්ම සාමාන්‍ය පෙළ ළමයෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන ටික තමයි වැඩිපුරත් එක්ක මේ කියලා දෙන්නේ. හරි? හොඳයි. දැන් ඉවරයිද? නෑ සර්. ඔයාලා කැමති නම් කැමරාස් ඔන් කරන් ඉන්න. එතකොට මට වැඩ කරන බවත් පේනවා. මොකද සමහර පන්තිවල පුංචි ළමයි නම් හරි කැමරාව ඕෆ් කරන්නෙම නැහැ. එතකොට හරි තාත්වික ගතියකුත් තියෙනවා. දැන් ලොකු ළමයි නම් එච්චර කැමති නැහැ කැමරාව ඕෆ් කරන්, ඒ කියන්නේ ඔන් කරන් ඉන්න. මොකද ඒගොල්ලෝ ටිකක් ලැජ්ජයිනේ. ඔයාලා කැමති නම් කැම් එක ඔන් කරගෙන ඉන්න. හරි. හරි. හොඳයි. එහෙනම් ඕක තමයි උෂ්ණත්වය බලපාන බව පෙන්වන පරීක්ෂණේ. හරි. යටින් ලියන්න මෙහෙම. යටින් ලියන්න. මෙහිදී උෂ්ණත්වය වැඩි B නලය තුල මෙහිදී උෂ්ණත්වය වැඩි කැපිටල් B නලය තුල මෙහිදී උෂ්ණත්වය වැඩි කැපිටල් B නලය තුල ඉක්මනින්ම දම්පැහැති වර්ණය අවර්ණ වේ. ඉක්මනින්ම දම්පැහැති වර්ණය අවර්ණ වේ. ඉක්මනින්ම දම්පැහැති වර්ණය අවර්ණ වේ. එනම් උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයද වැඩි වේ. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයද වැඩි වේ. හොඳයි. අපි ඊළඟට බලමු උත්ප්‍රේරකවල බලපෑම කොහොමද වෙන්නේ කියලා. හරි. එහෙනම් හතරවෙනි එක ලියා ගන්න. උත්ප්‍රේරකවල බලපෑම පෙන්වීම. උත්ප්‍රේරක. ඒක අමුතුම දෙයක්. උත්ප්‍රේරකවල බලපෑම පෙන්වීම. හොඳයි. උත්ප්‍රේරකවල බලපෑම පෙන්වීම. උත්ප්‍රේරක. උත්ප්‍රේරකවල බලපෑම පෙන්වීම. හොඳයි. අපි බලමු
උත්ප්‍රේරකයක් කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ උත්ප්‍රේරක වලින් හැම අවුරුද්දෙම වගේ විභාගෙට එක එක විදිය ප්‍රශ්න අහනවා. හරි? එතෙන්දි ගොඩක් ළමයි පටලවා ගන්න තැන් කීපයකුත් තියෙනවා. හොඳට මතක තියාගන්න උත්ප්‍රේරක කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන ද්‍රව්‍ය. අඩු කරන ඒවාට උත්ප්‍රේරක කියලා කියන්නේ නැහැ. ඒවට කියන්නේ නිෂේධක. දැන් සමහර ළමයි හිතන් ඉන්න උත්ප්‍රේරක කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරන්නත් පුළුවන් වැඩි කරන්නත් පුළුවන්. එහෙම එකක් නැහැ. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කිරීම පමණයි උත්ප්‍රේරක වලින් කරන්නේ. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරන ද්‍රව්‍ය තියෙනව නැත්තේ නේ. ඒවට කියන්නේ උත්ප්‍රේරක නෙමෙයි නිෂේධක. ඒ නිසා නිෂේධක ගැන අපි මෙතෙන්දි කතා කරන්නේ නැහැ. උත්ප්‍රේරක විතරයි. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන්න අපි විසින් යොදන ද්‍රව්‍ය වලට කියනවා උත්ප්‍රේරක කියලා. හැබැයි මේ උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවට ප්‍රතික්‍රියකයක් විදියට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දාපු ප්‍රමාණය ප්‍රතික්‍රියාව අවසානයේදී ඒ විදියටම තියෙනවා. දාන ප්‍රමාණය ප්‍රතික්‍රියාව අවසානයේදී ඒ විදියටම තියෙනවා. ඒ කියන්නේ උත්ප්‍රේරකයක් කිසිම වෙලාවක රසායනික ප්‍රතික්‍රියාවකට සක්‍රීයව සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතික්‍රියකයක් විදියට එයා සම්බන්ධ වෙන්නේ නැහැ. අන්න එහෙම අරුම පුදුම જાතියකට අපි කියනවා උත්ප්‍රේරකයක් කියලා. දැන් ලෝකේ විවිධ නිෂ්පාදන කරනකොට මේ උත්ප්‍රේරක පාවිච්චි කරනවා. මම ඔයාලට පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඒ ගැන වැඩි විස්තරයක් පොඩ්ඩක් කියලා දෙන්නම් හොඳට බලා ගන්න. ලෝකයේ විවිධ නිෂ්පාදන සිදු කරනකොට මේ උත්ප්‍රේරක කියන එක හරි වැදගත් වෙනවා. අපි බලමු ඒ වගේ උත්ප්‍රේරක මොනවද කියලා. හරි. මේ බලන්නකෝ. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔයාලට ඒ ගැන කියලා දෙන්නම් හොඳට බලා ගන්න. හරි. දැන් බලන්න. මෙන්න මේ මෙතන මේ තියෙන රසායනික ප්‍රතික්‍රියා තුනක්. එකක් තමයි නයිට්‍රජන් වායුවයි හයිඩ්‍රජන් වායුවයි ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා නිපදවන ක්‍රමය. මේ ගැන 11 වසරේ උගන්වනවා. මේකට අපි කියනවා හේබර් ක්‍රමය මගින් ඇමෝනියා නිපදවනවා. මේකෙදී යකඩ කුඩු උත්ප්‍රේරකයක් විදියට පාවිච්චි කරනවා. යකඩ කුඩු තමයි නැත්තම් සිදුරු සහිත යකඩ උත්ප්‍රේරක විදියට කොහොම හරි යකඩ මතක තියාගන්න උත්ප්‍රේරකයක් විදියට පාවිච්චි කරනවා. ඊට පස්සේ සල්ෆියුරික් අම්ලය නිපදවනකොට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායුව හදනවා. ඒකෙදී වැනේඩියම් පෙන්ටොක්සයිඩ් ඔය V2O5 කියන්නේ අන්න ඒක එයා උත්ප්‍රේරකයක් විදියට පාවිච්චි කරනවා. ඊට පස්සේ ඇමෝනියා වායුව ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරවලා බලන්න තුන්වෙනි ප්‍රතික්‍රියාවේදී තියෙන්නේ ඇමෝනියා NH3 ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරවලා නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුව හදනවා. අන්න එතෙන්දී ප්ලැටිනම් කියන එක්කෙනා උත්ප්‍රේරකයක් විදියට පාවිච්චි කරනවා. ඒවා විවිධ කර්මාන්තවලදී සිද්ධ කරන දේවල්. ඊට පස්සේ සාමාන්‍යයෙන් C2H4 කියලා කියන්නේ හයිඩ්‍රෝකාබනයක්. එතීන් කියලා කියනවා. ඒක 11 වසරේදී ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ එතීන් කියන එක්කෙනා හයිඩ්‍රජනුත් එක්ක ප්‍රතික්‍රියා කරවලා C2H6 කියන ද්‍රව්‍යය බවට පත් කරනවා. හරි? ඒකට කියනවා එතේන් කියලා. එතේන්. අන්න ඒ වෙයිදී නිකල් කුඩු උත්ප්‍රේරකයක් විදියට පාවිච්චි කරනවා. මේක මාගරින් නිපදවනකොට තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. මාගරින් ශාක තෙල් යොදාගෙන මාගරින් හදනවනේ. ඒකෙදි ශාක තෙල් කියන එක්කෙනා ද්‍රව අවස්ථාවේ තියෙන්නේ. ඒක ඝන අවස්ථාවට පත් කරන්න තමයි මේ නිකල් කුඩු උත්ප්‍රේරකයක් විදියට පාවිච්චි කරලා මේ ප්‍රතික්‍රියාව කරවන්නේ. හරිද? ඒ වගේ තව එකක් තමයි පොටෑසියම් ක්ලෝරේට් වලින් ඔක්සිජන් වායුව නිපදවනකොට මැංගනීස් ඩයොක්සයිඩ් උත්ප්‍රේරකයක් විදියට පාවිච්චි කරනවා. එහෙනම් ඔන්න ඔය මම දැන් කිව්වේ එදිනදා ජීවිතයේදී විවිධ කර්මාන්තවල තමයි මේ උත්ප්‍රේරක පාවිච්චි කරන්නේ. එහෙනම් උත්ප්‍රේරකයක් කියලා කියන්නේ ආයෙ හොඳට අහගන්න.
ප්‍රතික්‍රියකයක් වශයෙන් ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්නේ නැත. ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කිරීම පමණක් සිදු කරනවා ඇත. හරිද? කිසිම වෙලාවක උත්ප්‍රේරකය ප්‍රතික්‍රියාවට රසායනික වශයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. එයා කරන්නේ ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරනවා. ඒ නිසා දාපු ප්‍රමාණය අවසානයේදී එලෙසම පවතිනවා. අන්න එහෙම එකකට අපි කියනවා උත්ප්‍රේරක කියලා. තේරුණානේ? හරි. දැන් ධන උත්ප්‍රේරක ඍණ උත්ප්‍රේරක කියලා જાතියක් නැහැ. ඍණ උත්ප්‍රේරක කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරන පැත්ත. නමුත් ඒවට අපි උත්ප්‍රේරක කියන වචනේ දැන් පාවිච්චි කරන්නේ නැහැ. නිෂේධක කියලායි පාවිච්චි වෙන්නේ. කලින් සිලබස් වල ওই ධන උත්ප්‍රේරක ඍණ උත්ප්‍රේරක කියලා જાතියක් ගැන කතා කරා. නමුත් දැන් මේක එහෙම නෙවෙයි වෙන්නේ. හරිද? ඒ නිසා සමහර විට ඉස්කෝලේ ඉගෙනුවොත් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන කෙනා ධන උත්ප්‍රේරක අඩු කරන කෙනා ඍණ උත්ප්‍රේරක කියලා. ඒක වැරදි. ඒක වැරදි. දැන් මේ අර්ථ දැක්වීම විද්‍යාවේ විදිහට පාවිච්චි වෙන්නේ නැහැ. හරි? ඒක වෙනම අයින් කළා. ඒක ඍණ උත්ප්‍රේරක කියලා જાතියක් තිබුණා. නමුත් ඒක දැන් වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. ඒකට දැන් පාවිච්චි වෙන වචනේ නිෂේධක. නිෂේධක. හරි? ඒ කියන්නේ වේගය අඩු කරන කෙනා කියන එක. හරි? එහෙනම් ලියගමු. ලියන්න උත්ප්‍රේරකවල බලපෑම පෙන්වීම. හරි ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවල උත්ප්‍රේරකවල බලපෑම පෙන්වීම කියලා ලියලා ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරනු ලබන රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරනු ලබන රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරනු ලබන කිසිදු අයුරකින් වැයවීමක් සිදු නොවන ප්‍රතික්‍රියාව අවසානයේදී යෙදූ ප්‍රමාණය ප්‍රතික්‍රියාව අවසානයේදී යෙදූ ප්‍රමාණය එලෙසින්ම පවතින ප්‍රතික්‍රියාව අවසානයේදී යෙදූ ප්‍රමාණය එලෙසින්ම පවතින ද්‍රව්‍ය උත්ප්‍රේරක ලෙස හඳුන්වයි. වෙනම රූලකින් ලියන්න. කර්මාන්ත රසායනයේදී කර්මාන්ත රසායනය කියන්නේ කාර්මික වශයෙන් එක එක දේවල් හදන එක. හරි? කර්මාන්ත රසායනයේදී මෙම උත්ප්‍රේරක බහුලව භාවිතා කෙරේ.
කර්මාන්ත රසායනයේදී මෙම උත්ප්‍රේරක බහුලව භාවිතා කෙරේ. හරි. උදාහරණ කියලා එයින් දෙක තුනක් ලියා ගමු. කර්මාන්ත රසායනයේදී මෙම උත්ප්‍රේරක බහුලව භාවිතා කෙරේ. උදාහරණ 1 ලියන්න. ශාක තෙල් වලින් ශාක තෙල්, ඒ කියන්නේ පොල් තෙල්, තල තෙල්, සෝයා තෙල්, කරාබු නැටි තෙල්, ওই වගේ තෙල් ಜಾති තියෙනවනේ. අන්න ඒවා ශාක තෙල් වලින් මාගරින් නිපදවන විට මාගරින් ශාක තෙල් වලින් මාගරින් නිපදවන විට ශාක තෙල් වලින් මාගරින් නිපදවන විට නිකල් 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 උත්ප්‍රේරකයක් ලෙස යොදා ගනී. ඔය විභාගවල අහලා තියෙනවා. හොඳද? උත්ප්‍රේරක භාවිතා කරන අවස්ථා දෙකක් ලියන්න කියලා කිව්වොත් ඕව මතක් වෙන්න ඕන. නිකල් උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කෙරේ. නිකල් උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කෙරේ. දෙක දෙවන එක ලියන්න. හේබර් ක්‍රමය මගින් හේබර් ක්‍රමය මගින් ඇමෝනියා නිපදවීමේදී NH3 හේබර් ක්‍රමය මගින් ඇමෝනියා නිපදවීමේදී පොහොර එහෙම හදන්න ඔක හරියට යොදා ගන්නවා. හේබර් ක්‍රමය මගින් ඇමෝනියා නිපදවීමේදී සවිවර යකඩ ඒ කියන්නේ සිදුරු සහිත යකඩයක් සවිවර යකඩ උත්ප්‍රේරකයක් ලෙස යොදා ගනී. 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 හරි. දැන් මොන දෙකක් කිව්වා? තුන්වෙනි එක. තුන කියන්නේ සල්ෆියුරික් අම්ලය නිපදවීමේදී වැනේඩියම් පෙන්ටොක්සයිඩ් B2O5 එයාගේ නම වැනේඩියම් පෙන්ටොක්සයිඩ් සල්ෆියුරික් අම්ලය නිපදවීමේදී වැනේඩියම් පෙන්ටොක්සයිඩ් B2O5 වැනේඩියම් පෙන්ටොක්සයිඩ් උත්ප්‍රේරකයක් ලෙස යොදා ගනී. සල්ෆියුරික් අම්ලය නිපදවීමේදී වැනේඩියම් පෙන්ටොක්සයිඩ් උත්ප්‍රේරකයක් ලෙස යොදා ගනී. සල්ෆියුරික් අම්ලය නිපදවීමේදී වැනේඩියම් පෙන්ටොක්සයිඩ් උත්ප්‍රේරකයක් ලෙස යොදා ගනී. හරි. අන්තිම එක තමයි ඇමෝනියා වලින් නයිට්‍රික් අම්ලය හදනකොට ප්ලැටිනම් බොහොම මිල අධික ලෝහයක් ප්ලැටිනම් උත්ප්‍රේරකයක් ලෙස පාවිච්චි කරනවා. එහෙනම් හතරවෙනි එක ලියා ගන්න. ඇමෝනියා මගින් නයිට්‍රික් අම්ලය HNO3 නයිට්‍රික් අම්ලය ඇමෝනියා මගින් නයිට්‍රික් අම්ලය නිපදවීමේදී
ඇමෝනියා මගින් නයිට්‍රික් අම්ලය නිපදවීමේදී platinum Pt platinum උත්ප්‍රේරකයක් ලෙස යොදා ගනී. platinum උත්ප්‍රේරකයක් ලෙස යොදා ගනී. එහෙනම් දැන් ඔන්න උත්ප්‍රේරකයක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි. ඒක හොඳට මතක තියාගන්න උත්ප්‍රේරක කියන්නේ මොකක්ද කියලා. right. ඊට පස්සේ යටින් ලියන්න සැලකිය යුතුයි. දැන් විද්‍යාගාර උත්ප්‍රේරකවල බලපෑම පරීක්ෂා කරන්න පුංචි පරීක්ෂණයක් කරනවා. අපි ඒක ටාගට් එකකින් බලමු. සැලකිය යුතුයි කියලා ලියාගන්න සෑයු ලියන්න. ඇතැම් ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය අඩු කරන ද්‍රව්‍ය යොදනු ලබන අතර ඇතැම් ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය අඩු කරන ද්‍රව්‍ය යොදනු ලබන අතර ඒවා නිෂේධක ලෙස හඳුන්වයි. ඒවා නිෂේධක ලෙස හඳුන්වයි. විභාගෙදී අහන්න පුළුවන් නිෂේධක කියන්නේ මොනවද කියලා. ඒවා නිෂේධක ලෙස හඳුන්වයි. හරි. මේ බලන්න. නිෂේධක පාවිච්චි කරන හොඳම තැනක් තමයි ඔයා අහලදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 දුඹුරු පාට බෝතලයක් ඇතුලේ දාලා තියෙන වතුර වගේ තරලයක් දියරයක් පුංචි කාලේ අර තුවාල වලට එහෙම ගෑවුවම සුදු පාට පෙන ගොඩාක් ඉන්නේ උන්නෝකේ තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හිරු එළිය වැටුණත් ඕක වියෝජනය වෙනවා. මොකද්ද වෙන්නේ? හිරු එළිය වැටුනහම ජලයයි ඔක්සිජනුයි බවට වෙන් වෙනවා. මෙතෙන්ට දෙකක් දාලා මෙතෙන්ට දෙකක් දැම්මා ප්‍රතික්‍රියාව තුලිතයි. එතකොට මේ ප්‍රතික්‍රියාව වෙන එක වළක්වන්න. මොකද මේක උනෝතින් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල තියෙන වැඩක් නැහැ. ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නෙවෙයි අන්තිමට ඉතුරු වෙන්නේ වතුර. ඒ නිසා මේක වළක්වන්න මේකට දානවා තනුක සල්ෆියුරික් බිඳුවක්. එක බෝතලයකට එක බිඳුවක් දැම්මනම් උඩට ඕමේ. පොඩි බෝතල්නේ තියෙන්නේ. එහෙනම් එතෙන්දී තනුක සල්ෆියුරික් වලින් මෙන්න මේ වියෝජනය අඩු කරනවා. වියෝජන වේගය අඩු කරනවා. ඒ නිසා තනුක සල්ෆියුරික් මෙතෙන්දී නිෂේධකයක් විදියට ක්‍රියා කරනවා. තේරුණානේ? නිෂේධකයක්. තනුක සල්ෆියුරික් අම්ලය මගින් කරන්නේ මේ වියෝජනය අඩු කරනවා. හොඳේ? අඩු කරනවා. මේක තමයි නිෂේධන ක්‍රියාවලියක් සිද්ධ වෙන තැනකට උදාහරණයක් වෙන්නේ. හරි. එහෙනම් ලියාගන්න. නිෂේධක ලෙස හඳුන්වයි. උදාහරණ කියලා ලියන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනය අඩු කිරීමට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනය අඩු කිරීමට තනුක සල්ෆියුරික් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනය අඩු කිරීමට තනුක සල්ෆියුරික් යොදා ගැනීම
ඒතර තනක සල්ෆියුරික් බිඳුවක් දැම්මට පස්සේ වියෝජනය අඩු කරනවා. ඒ කියන්නේ යා නිෂේධකයක් විදියට ක්‍රියාත්මක වෙනවා. නිෂේධක. නිෂේධක. මෙන්න මේ ප්‍රතික්‍රියාව ලියලා මේ වගන්තිය ලියාගන්න. මේ H2O2 කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හොඳයි. ඒක ඕනනම් ලියා ගන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මේක හැමෝම දන්නවා. පුංචි කාලේ තුවාල හැදුනට පස්සේ තුවාල හොඳ වෙන්නේ නැති වුනහම ඒවැය තියෙන විස බීජ විනාශ කරන්න ওই අඳුරු බෝතලයක අඳුරු පාට බෝතලයක තියෙන මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පුළුන් කෑල්ලක් අරන් තුවාලේ ගානවා. එතකොට පෙනේනවා. සුදු පාට පෙනේනවා. ඒකෙන් තමයි විස බීජ විනාශ වෙන්නේ. ඕක තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා අපි කියන්නේ. ඒකේ වියෝජනය අඩු කරන්න තනක සල්ෆියුරික් බිඳුවක් දාන ඒක නිෂේධකයක් විදියටයි ක්‍රියා කරන්නේ. හරිනේ? හොඳයි. එහෙනම් උත්ප්‍රේරක ගැන ගොඩක් කතා කරා. යටින් ලියා ගන්න මේක ලියලා ඉවරයි නේද? ඉවරයිනේ? right. හරි. යටින් ලියන්න විද්‍යාගාරයේදී නිකන් ඡේදයක් විදිහට ලියන්න. විද්‍යාගාරයේදී උත්ප්‍රේරකවල බලපෑම පහත පරීක්ෂණය මගින් විද්‍යාගාරයේදී උත්ප්‍රේරකවල බලපෑම පහත පරීක්ෂණය මගින් පෙන්විය හැකිය. විද්‍යාගාරයේදී උත්ප්‍රේරකවල බලපෑම පහත පරීක්ෂණය මගින් පෙන්විය හැකිය. හරි. ඒකට අපි ගන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මේ බලන්න. පරීක්ෂා නල දෙකක් ගන්නවා. හොඳට බලාගන්න. පරීක්ෂා නල දෙකක් අරගෙන මේ දෙකටම දානවා සමාන පරිමාවක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2. හරි. මේකේ තියෙන H2O2. ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 මේකේ තියෙන ඒවා නල දෙක AB. ඊට පස්සේ මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙලා ඔක්සිජන් පිට වෙනවනේ. අන්න ඒක අඩු කරන්න තමයි සල්ෆියුරික් බිඳුවක් දාන්නේ. ඒකෝට නිෂේධකයක්. හැබැයි ඔක වැඩි කරන්න පුළුවන් මැංගනීස් ඩයොක්සයිඩ් වලට. අපි එක නලයකට දානවා මැංගනීස් ඩයොක්සයිඩ්. ඒක කළු පාට කුඩු జాතියක්. මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු ටිකක් දානවා. MnO2 කුඩු ග්‍රෑම් එකක් දානවා. මේකට මොකුත් දාන්නේ නැහැ. දාලා බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. බලන් ඉන්නකොට මොකද්ද වෙන්නේ? මෙතන බොහොම වේගයෙන් ඔක්සිජන් බුබුලු පිට වෙලා ඉවතට යනවා.
නමුත් මේකේ අපිට එහෙම ලොකු වේගයකින් ඔක්සිජන් පිට වෙනව බලන්න බෑ. සාමාන්‍ය හිරු එළිය වැටුනහම පොඩි සිග්නල් වල ඉර එකක් එනවා. සාමාන්‍ය හිරු එළිය වැටුනහම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් ඔක්සිජන් වායුව පිට වෙනවා. හැබැයි ඒක වැඩි කරනවා මැංගනීස් ඩයොක්සයිඩ් දාපු එක්කිනාගේ. ඒක බලන් විදිහදී ඔක්සිජන් පිට වෙලා ගිහිල්ලා මේක අවසානයේ ජලය බවට පත් වෙනවා. ඒ නිසා H2O2 ජලයයි ඔක්සිජනයි බවට පත් කරනවා. මෙතෙන්ට දෙකයි මැංගනීස් ඩයොක්සයිඩ් වලින් MnO2 මෙයා තමයි උත්ප්‍රේරකයේ විදියට ක්‍රියා කරන්නේ. තේරුණානේ? උත්ප්‍රේරකයේ විදියට ක්‍රියා කරන්නේ මැංගනීස් ඩයොක්සයිඩ්. ඒක බලා ගන්න පුළුවන් අපිට ප්‍රතික්‍රියාව ඉවර වුණාට පස්සේ දැන් ග්‍රෑම් 1යිනේ දැම්මේ මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු ග්‍රෑම් 1යි දැම්මේ. ප්‍රතික්‍රියාව ඉවර වෙලා මේ මැංගනීස් ඩයොක්සයිඩ් ටික පෙරලා වෙන් කරලා හොඳට වේරලා බැලුවොත් අර ග්‍රෑම් 2 එහෙම්මම තියෙනවා. දාපු ග්‍රෑම් 2 එහෙමම තියෙනවා. ඒ කියන්නේ කිසිම විදියකට අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට හොඳටම පැහැදිලි මැංගනීස් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියකයක් විදියට වැය වුණේ නැහැ කියන එක. හරි? එහෙනම් මෙන්න මේ පරීක්ෂණේ ලස්සනට ඇඳලා මේ අවශ්‍ය දේවල් ටික ඔක්කොම ලියාගන්න. හොඳට තේරුම් ගන්න ලියා ගන්න. හරි. එහෙනම් පිටික ලියා ගන්න. මෙතන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තියෙන දෙකේම එකකට දානවා මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු ග්‍රෑම් 1ක්. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඔක්සිජන් පිටවීම බොහොම වේගයෙන් සිද්ධ වෙනවා මැංගනීස් ඩයොක්සයිඩ් දාපු එක්කෙනාට. ඒ කියන්නේ යාගේ ප්‍රතික්‍රියාවේ වේගය වැඩි වුණා. ඒ කියන්නේ යා උත්ප්‍රේරකයක් විදියට හැසිරුණා කියනවා. තේරුණානේ? හරි. හොඳයි. එහෙනම් මේ ටික ලියාගත්තා. ප්‍රතික්‍රියාව ලියාගන්න. යටින් ලියන්න සෑයු කියලා ලියන්න. සැලකිය යුතුයි. සැලකිය යුතුයි. ලියන්න මේව. ලියන්න. ප්‍රතික්‍රියාව අවසන් වූ විට ඒ කියන්නේ ඔක්සිජන් පිට වෙලා ඉවර වුණාට පස්සේ අපි කියන්නේ ප්‍රතික්‍රියාව ඉවරයි දැන් නේ. ප්‍රතික්‍රියාව අවසන් වූ විට මැංගනීස් ඩයොක්සයිඩ් පෙරා ඒක හොඳට පෙරලා ගන්න පුළුවන්. මැංගනීස් ඩයොක්සයිඩ් පෙරා වියලාගත් විට පෙරලා හොඳට වේලනවා. ප්‍රතික්‍රියාව අවසන් වූ විට මැංගනීස් ඩයොක්සයිඩ් පෙරා වියලාගත් විට එහි ස්කන්ධය
එහි ස්කන්ධය ග්‍රෑම් 1ක් වීම තුලින් අනිවාර්යෙන් ග්‍රෑම් 1යි. එක නම් දැම්ම එකක් තමයි ඉතුරු වෙන්නේ. හරි. එහි ස්කන්ධය ග්‍රෑම් 1ක් වීම තුලින් එහි ස්කන්ධය ග්‍රෑම් 1ක් වීම තුලින් එහි ස්කන්ධය ග්‍රෑම් 1ක් වීම තුලින් එය ප්‍රතික්‍රියාවට වැය වී නොමැති බව තහවුරු වේ. සර් ඔව්. ආයෙත් කියන්න පුළුවන්ද? ප්‍රතික්‍රියාව අවසානයේදී මැංගනීස් ඩයොක්සයිඩ් පෙරා වියලා ස්කන්ධය බැලූ විට එය ග්‍රෑම් 1ක් වීම තුලින් මෙය ප්‍රතික්‍රියකයක් ලෙස වැය වී නොමැති බව තහවුරු වේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව අවසානයේදී මැංගනීස් ඩයොක්සයිඩ් ටික පෙරලා හොඳට වේලලා කිරනවා. කිරුවට පස්සේ ග්‍රෑම් 1යි. ඒ කියන්නේ ඒක ප්‍රතික්‍රියකයක් විදිහට වැය වෙලා නැහැ. ඒ කියන්නේ ආ උත්ප්‍රේරකයක් බව හොඳට ඕම් පැහැදිලි. ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරනවා. කිසිම ප්‍රතික්‍රියාවකට යා ප්‍රතික්‍රියකයක් විදිහට වැය වෙන්නේ නැහැ. හරි? එහෙනම් ප්‍රතික්‍රියාව අවසානයේදී මැංගනීස් ඩයොක්සයිඩ් පෙරා වියලා ස්කන්ධය කිරාගත් විට එය ග්‍රෑම් 1ක් වීම තුලින් ප්‍රතික්‍රියකයක් ලෙස වැය වී නොමැති බව තහවුරු වේ. හරි. ඕක තමයි උත්ප්‍රේරකවල කතන්දරේ. හරි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ගැජට් එක දැකලා තියෙද කියලා මට පොඩ්ඩක් කියන්න. මෙන්න මේවා ගැන විභාගවල තාම අහලා නැහැ. නමුත් මේක අහන්න බැරි කමකුත් නැහැ. ඔයාලා දැකලා ඇති නවීන වාහනවල සයිලන්සර් එකට මෙන්න මේ වගේ කෑල්ලක් හයි කරනවා. මේකට ඉංග්‍රීසියෙන් කියනවා කැටලිටික් කන්වර්ටර් එක කියලා. හරි සයිලන්සරයට හයි කරන්නේ මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ කැටලිටික් කන්වර්ටර් එක. මේකෙන් කරන්නේ පිටාර වායුව. ඒ කියන්නේ එන්ජින් එකෙන් පිටවන දුමේ තියෙන කාබන් මොනොක්සයිඩ් වායුවත් නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායුවත් දෙක මේක ඇතුළේදී ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරවලා බාහිරයට පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවත් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුවත්. නැත්නම් සමහර විට ඒ නයිට්‍රස් ඔක්සයිඩ් කියන එක්කෙනා කාබන් ඩයොක්සයිඩ් එක නැවත පිට කරලා නයිට්‍රජන් පිට කරනවා. කොහොම හරි මේ කැටලිටික් කන්වර්ටර් එකකින් කරන්නේ වාහනයෙන් පිටවන දුමාරයේ තියෙන විෂ වායුන් පිටවෙන එක නතර කරනවා. එතකොට මේකේ ඇතුලේ ඒ කියන්නේ උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක් තමයි සිද්ධ වෙන්නේ. ඒ උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවෙන් තමයි කාබන් මොනොක්සයිඩ් ටක් ගාලා කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරනවා. නයිට්‍රස් ඔක්සයිඩ් ටක් ගාලා නයිට්‍රජන් හෝ නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් කරනවා. එතකොට පරිසරයට කාබන් මොනොක්සයිඩ් පිට වෙන එක අවම වෙනවා. පරිසරයට නයිට්‍රස් ඔක්සයිඩ් පිට වෙන එක අවම වෙනවා. ඒක බොහොම භයානක වායු. අන්න ඒක තමයි මොකද ඕනම වාහනයකින් මේ දේ වෙන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි මේ කැටලිටික් කන්වර්ටර් එක පාවිච්චි වෙන්නේ. මේකත් එක්තරා විදියක උත්ප්‍රේරක ක්‍රියාවලියක් තමයි මේක තුල සිද්ධ වෙන්නේ. ඒක මම ලියන්න දෙන්නේ නැහැ. ඒක දැනගන්න සාමාන්‍ය දැනීමට වාහනයක පිටාර වායුවේ තියෙන අහිතකර වායුන් ඉවත් කරන්න මෙන්න මේ කැටලිටික් කන්වර්ටර් එක පාවිච්චි කරනවා. හරි? ඔව්. එහෙනම් පොඩ්ඩක් යටින් සැලකිය යුතුයි කියලා පොඩ්ඩක් ලියලා තියන්නකෝ වෙන පාඩ පෑනක් අරන් ලියන්නකෝ මම මේ කියන කතාව. ලියන්න. උග්‍ර පරිසර දූෂක වන කාබන් මොනොක්සයිඩ් CO කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රස් ඔක්සයිඩ් NO කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රස් ඔක්සයිඩ් NO
උග්‍ර පරිසර දූෂක වන කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායූන් රථවාහන වලින් බැහැරවීම වැළැක්වීමට උත්ප්‍රේරක කුටීර නවීන රථවාහනවල භාවිතා වේ. උත්ප්‍රේරක කුටීර නවීන රථවාහනවල භාවිතා වේ. ඒක සයිලන්සර් එකට හයි කරලා තියෙනවා. පිටාර වායුවේ තියෙන අර වායුන් කෙලින්ම යා පරිවර්තනය කරනවා. කාබන් මොනොක්සයිඩ් එක කෙලින්ම පරිවර්තනය කරනවා කාබන් ඩයොක්සයිඩ් බවට. නයිට්‍රස් ඔක්සයිඩ් එක කෙලින්ම පරිවර්තනය කරනවා N2 බවට හෝ NO2 බවට. මේවා විස නැහැ. හරි? මේවා ඕම් භයානකයි. තේරුණානේ? හරි. ඒක කරන්න අර උත්ප්‍රේරක කුටීරයක් තියෙනවා. ඒකට තමයි කියන්නේ කැටලිටික් කන්වර්ටර් එක. ඕක ඇතුලේ උත්ප්‍රේරක ද්‍රව්‍ය ඔය ප්ලැටිනම්, වැනේඩියම් වගේ ද්‍රව්‍ය අන්තර්ගත කරලා තියෙනවා. හරි. එච්චර අපිට ඕන වෙන්නේ නැහැ. ඒකෙන් තමයි මේ දේ කරන්නේ. හරි? හොඳයි. ඔතනින් උත්ප්‍රේරක කතාව ඉවරයි. හරි? අනිත් දේවල් ඒ කියන්නේ පීඩනය, හරි? ඊට පස්සේ අපි අර කලින් ලිව්වනේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක 6ක්ද කොහෙද ලිව්වනේ? ඒ 6න් ඔන්න ওই 4 විතරයි අපිට කතා කරන්න තියෙන්නේ. අවසානයේදී තියෙන පීඩනය සහ ආලෝකය කියන දෙක අපිට සාමාන්‍ය පෙළ පන්තියේදී කතා කරන්න නැහැ. දැන් මම දැක්ක WhatsApp එකේ එක දරුවෙක් අහලා තියෙනවා 10 වසරේ උගන්වන දේවල් ආපහු 11 වසරේ උගන්වනවද කියලා. සමහර පාඩම් වල ඒවා උගන්වනවා. නමුත් ඒ උගන්වන්නේ 10 වසරේ සිට ඉදිරියට. දැන් විද්‍යුතය වගේ තැන්වල එහෙම උගන්වනවා. නමුත් බොහෝ පාඩම් 10 වසරේ කතා කරලා ඉවරයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ප්‍රවේණි විද්‍යාව වචනයක්වත් 11 වසර කතා කරන්නේ නැහැ. ජීවයේ රසායනික පදනම වචනයක්වත් 11 වසරේ කතා කරන්නේ නැහැ. චලිතයේ වචනයක්වත් 11 වසරේ කතා කරන්නේ නැහැ. ඒවෙන් කට කපලා ප්‍රශ්න එනවා විභාගෙට. හරි? ඒ කියන්නේ 10 වසර තමයි වැදගත්ම අවුරුද්ද. පාඩම් 20ක් තියෙනවා. ලකුණු 65කට වැඩි ප්‍රමාණයක් වෙන් වෙනවා. හරි? ඒ නිසා ඒක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. 9 වසරේ ඒවා විභාගෙට එන්නේ නැහැ කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් දැන් පහුගිය දවස්වල මහා ආందోලනාත්මක ගැටලු කීපයක් වුණා. අධ්‍යාපන අමාත්‍යාංශය එකක් කියනවා, ජාතික අධ්‍යාපන ආයතනයෙන් තව එකක් කියනවා. මේ සැරේ O level විභාගෙට ලියන අයියලක් කලාගේ විෂය කරුණු විශාල ප්‍රමාණයක් අඩු කරා කියලා ජාතික අධ්‍යාපන ආයතනයෙන් කිව්වා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඊට දවස් 2කට විතර පස්සේ කිව්වා කිසිම විෂය කරුණක් අඩු කරන්නේ නැහැ. සාමාන්‍ය පරිදි විෂය නිර්දේශයම පාවිච්චි කරලා විභාගය පැවැත්වෙනවා. ඉතින් එහෙම වුණාම හරි අසාධාරණයක් වෙනවා දරුවන්ට. මොකද ඉවත් කරන පාඩම් මෙන්න මේවා කියලා එවලක් තිබුණා. නමුත් දැන් කියනවා එහෙම ඉවත් කරන්නේ නැහැ කියලා. හරි? ඔයාලට කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ මේ කියන කිසිම දෙයක්. ඔයාලට සාමාන්‍ය පරිදි සියලු පාඩම් වලින් 10 11 දෙකේම එනවා. එතකොට ජාතික අධ්‍යාපන ආයතනයේ සංශෝධනයක් කළා දුන 9 වසර පාඩම් කීපයක්. මොනවද මේ පාඩම්? සරල යන්ත්‍ර, රුධිර ගණන, රුධිර පාරිවිලයනය. හරි? අන්න ඒ වගේ පාඩම් කීපයක් 10 වසරට එකතු කරා කියලා තිබුණා. නමුත් ඒක තාම නිල වශයෙන් නැහැ. එහෙම වුණොතින් හරි ලේසි අර 9 වසර පාඩම් ටික බලා ගන්න විතරයි තියෙන්නේ. ඒවා මහ ලොකු දේවල් නෙවෙයිනේ. හරි. එහෙනම් අපි ඊළඟ පාඩමට යමු. මේ පාඩම ඔච්චරයි.
ඒ පාඩම මතක තියාගන්න. මේක බොහොම ලේසි පාඩමක්. පීඩනය වගේ දේවල්, ආලෝකය වගේ දේවල් බලපෑවට අපි ඒව කතා කරන්නේ නැහැ. ඒක වැඩක් නෑ. අනවශ්‍ය විෂය කරුණු නිකන් උගන්වලා තේරුමක් නෑ. හරි. අපි බලමු තව පාඩම් දෙකයි අපිට තියෙන්නේ. මවුල පාඩම මම අතෑරියා මොකද ඒක ඔන්ලයින් කරන්න ටිකක් අමාරුයි. ඒක ඔයාලගේ පොත් බලන්න ඕන, තරම් හදන්න තියෙනවා. ටිකක් ළමයින්ට අමාරු පාඩමක්. ඒක නිසා මම පොඩ්ඩක් ඒක අතෑරියා. හරි. අපි එහෙනම් බලමු 18 වෙනි පාඩම කාර්ය ශක්තිය හා ජවය. බොහෝම ලේසි පාඩමක්. කාර්ය ශක්තිය හා ජවය 18 වෙනි පාඩම, right? කාර්ය ශක්තිය හා ජවය. හරි. කාර්ය ශක්තිය හා ජවය. හොඳයි. පාඩම තුල තියෙනවා මාතෘකා තුනක්. එකක් කාර්ය, එකක් ශක්තිය, එකක් ජවය. අපි බලමු කාර්ය කියන්නේ මොකද්ද? ශක්තිය කියන්නේ මොකද්ද? ජවය කියන්නේ මොකද්ද කියලා. ඒක අපි ඉස්සෙල්ලාම කතා කරමු කාර්ය කියන්නේ මොකද්ද කියලා. කාර්යය. එහෙනම් මාතෘකාව ලියා ගන්න. කාර්යය. 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 හරි. දැන් හොඳට අහගන්න මම පැහැදිලි කරලා දෙන්නම් කාර්යයක් කියන්නේ මොකක්ද කියලා. හරි. මේ බලන්න. දැන් ඔන්න හිතන්න මේ තියෙන්නේ තිරස් පෘෂ්ඨයක්. මේසයක් කියලා හිතන්න නැත්නම් මහ පොළොව කියලා හිතන්න. හරි. මෙතන තියෙනවා යම්කිසි වස්තුවක්. හරි. යම්කිසි වස්තුවක් තියෙන එක නිශ්චලව තියෙනවා. මේ වස්තුව බලයක් යොදලා මේ පැත්තට අදිනවා. අපි මේ වගේ බලයකට කියන්නේ ඇදීමක්නේ. මෙහෙන් බලය දුවත් අපි කියන්නේ තල්ලු කිරීමක්. ඇදීමක් හෝ තල්ලු කිරීමක් කරලා මේ වස්තුව මෙන්න මේ වගේ තැනකට ගේනවා. කලින් තිබුණේ මෙතන, දැන් තියෙන්නේ මෙතන. ඒතර එකම වස්තුව, right? එකම වස්තුව මේ විදිහට මේ වගේ තැනකට අරගෙන එනවා. හරි. දැන් අපි හිතමු මේ වස්තුව ගමන් කළ දුර. ඒක ලකුණු කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එක්ක මෙතන හරි මැද ඉඳන් මෙතන හරි මැදට. හරි ඒක ක්‍රමයක්. මෙතන හරි මැද ඉඳන් මෙතන හරි මැදට ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ කෙළවරේ ඉඳන් මේ කෙළවරට. ඉස්සෙල්ල දුරම තමයි මේක. හරි? එහෙම නැත්නම් මෙන්න මේ කෙළවරේ ඉඳන් මේ කෙළවරට. ওই දෙක අතර දුර තමයි වස්තුව ගමන් කළ දුර විදියට අපි ගණන් කරන්නේ. තේරුණානේ? එක්ක මේකේ මැද ඉඳන් මේකේ මැදට, එක්ක මේ කෙළවරේ ඉඳන් මේ කෙළවරට, එක්ක මේ කෙළවරේ ඉඳන් මේ කෙළවරට. කොයි වෙලාවකවත් මේ කෙළවරයි මේ කෙළවරයි අතර දුර ගන්නෙ නැහැ ගමන් කළ දුර විදියට. එතකොට අපි හිතමු මේකේ වඩා සාධාරණයි, වඩා පැහැදිලි මැද ලක්ෂ දෙක ගමු. මෙතන ඉඳන් මෙතෙන්ට මේක චලනය වුණා. අන්නේ චලනය වූ දුරට අපි හිතමු චලනය වූ දුර තමයි මේ තියෙන්නේ. අපි මේ ඇදීම ඒ බලය F කියලා ගමු. චලනය වූ දුර D කියලා ගමු. මේක F, මේක D. එතකොට මෙතෙන්දී අපි විද්‍යාවේදී අපි කියනවා බලයක් යොදලා වස්තුවක් චලනය කරා නම් කාර්යයක් කරා කියලා කියනවා. ඒ කාර්ය ප්‍රමාණය හොයන්නේ අපි යෙදූ බලය ගුණ කරන්න ඕන බලයේ දිශාවට වස්තුව ගමන් කළ දුරෙන්. ඒතර බලය යොදන පැත්තටනේ වස්තුව කොහොමද යන්නේ? ඒ ගමන් කළ දුරෙන් අපි වැඩි කරන්න ඕන. එහෙනම් මෙතන සමීකරණයක් එනවා කාර්යය ප්‍රමාණය සමානයි යෙදූ බලය ගුණ කිරීම බලයේ දිශාවට
ගමන් කළ දුර. එතකොට යෙදූ බලය F කියලා ගත්තොත් ඵලයේ දිශාවට ගමන් කළ දුර T කියලා ගත්තොත් ඔන්න ඕක සමාන වෙනවා කාර්ය ප්‍රමාණයට. තේරුණාද? එතන මේ FD කියන සමීකරණය මතක තියාගන්න. ඕක තමයි කාර්ය ප්‍රමාණය හොයන සමීකරණය. හරි? එහෙනම් ගියාගමු. ඉස්සෙල්ලම ලියන කාර්යය. හරි. දැන් අනිවාර්යෙන් කාර්යයක් කරා කියලා ඔප්පු වෙන්න නම් බලයක් යොදන්න ඕන වස්තුව චලනය වෙන්න ඕන. දැන් අපි කොච්චර බලයක් යොදුවක් කරන්නේ වස්තුව චලනය වෙන්නේ නැත්තම් කාර්යයක් කරා කියලා පිළිගන්නේ නැහැ. වස්තුවක් චලනය කරන්නම ඕන බලයක් යොදලා. නිකම්ම බලය යොදලා වස්තුව චලනය කරන්නේ නැතුව අපිට විද්‍යාවේදී කාර්යයක් කරා කියලා කියන්නේ නැහැ. එතකොට කාර්යය බිඳුවයි. හරි? එහෙනම් ලියන්න. කාර්යය. right ලියන්න. බලයක් යොදා යම් වස්තුවක් චලනය කිරීමක් බලයක් යොදා යම් වස්තුවක් චලනය කිරීමක් කාර්යයක් ලෙස සැලකේ. බලයක් යොදා යම් වස්තුවක් චලනය කිරීමක් කාර්යයක් ලෙස සැලකේ. බලයක් යොදා යම් වස්තුවක් චලනය කිරීමක් කාර්යයක් ලෙස සැලකේ. හරි. දැන් ඔයාලා ලස්සනට මෙන්න මේ රූපය ඇඳලා මේ දේවල් ලකුණු කරගෙන මේ සමීකරණය ලස්සනට ලියා ගන්න. හරි? බෝඩ් එක පේනව නේද පුතේ? බලා ගන්න පුළුවන් නේද ලියපුවා? ඔව් සර්. හරි. ලස්සනට ඇඳ ගන්න ඕක.
දැන් හරි නේද? ඉවරයිද? තාම අඳිනවද? ඉවරද? ඉවරයිනේ. හරි. බලන්න ආයිසරයක් වස්තුවක් තියෙනවා. ඒ වස්තුව බලයක් යොදලා අදිනවා. ඒ යොදන බලය F. හරි? ඒක තමයි මෙතන F කියලා කියන්නේ. ඊට පස්සේ වස්තුව චලනය වූ දුර මම කියවනේ එක්ක මේ කොනයි මේ කොනයි. හරි? මේ ලක්ෂ්‍යය සහ මේ ලක්ෂ්‍යය. නැත්නම් මේ කෙලවරයි මේ කෙලවරයි. නැත්නම් මේ මැදයි මේ මැදයි. ඒ කැමති තැන් දෙකකින් ලකුණු කරලා D චලනය වූ දුර. හරි? ඒතර කාර්ය ප්‍රමාණය කියලා කියන්නේ යෙදූ බලය වැඩි කරන්න ඕන බලයේ දිශාවට ගමන් කළ දුරේ. ඒතකොට යෙදූ බලය F නම් දුර D නම් කාර්ය ප්‍රමාණය වෙන සමීකරණය වෙන්නේ FD. හරි? FD. right. හරි. සමීකරණය කොටුවක් ඇතුළේ දාගන්න. දැන් අපි බලමු කාර්ය ප්‍රමාණය මනින ඒකකය මොකක්ද කියලා. සමීකරණයෙන්ම තමයි ඒක ගන්නෙ. යෙදූ බලය නිව්ටන් නේ. නිව්ටන්. දුර මීටර් නේ. නිව්ටන් මීටර්. මේකට කියන්නේ නිව්ටන් මීටර්. මෙන්න මේ නිව්ටන් මීටර් කියන එකේනම ජූල් කියලා හඳුන්වනවා. ජූල්. ජූල්. අර ගහේ ජූල් නෙවෙයි. මේ විද්‍යාඥයන්ගේ නම නිව්ටන් මීටර් එකක් කියන්නේ ජූල් එකයි. නිව්ටන් මීටර් 10ක් කියන්නේ ජූල් 10යි. අන්න ඒ වගේ. ඒතකොට නිව්ටන් මීටර් හෙවත් ජූල් කියලායි අපි කියන්නේ. කාර්ය ප්‍රමාණය මනින ඒකකයේ විදිහට එනම් නිව්ටන් මීටර් හෙවත් ජූල් කියන ඒකක දෙකෙන් ඕනම එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙකම අන්තර්ජාතිකව පිළිගත් සම්මත ඒකක වෙනවා. හරි? යටින් වෙනම රුලකින් ලියන්න. යන්න. බලය නිව්ටන් වලින්ද දුර මීටර් වලින්ද මනින විට කාර්ය බලය නිව්ටන් වලින්ද දුර මීටර් වලින්ද මනින විට බලය නිව්ටන් වලින්ද දුර මීටර් වලින්ද මනින විට කාර්ය ප්‍රමාණය නිව්ටන් මීටර් වලින් ලැබේ. නිව්ටන් මීටර් capital N simple M නිව්ටන් මීටර් වලින් ලැබේ. එයට ජූල් capital J ජූල් එයට ජූල් යන ඒකකයද භාවිතා කෙරේ. එයට ජූල් යන ඒකකයද භාවිතා කෙරේ. එයට ජූල් යන ඒකකයද භාවිතා කෙරේ. හොඳයි. එයට ජූල් යන ඒකකයද භාවිතා කෙරේ. right. ඔතනින් කාර්යයක් කියන එක බොහොම සරල දෙයක්. ඒක ඉවරයි. කාර්ය පිළිබඳ ගණනය කිරීම හරි ලේසි. කාර්යයක් කියන එක බොහොම ලේසියෙන් අපිට ගණනය කිරීම කරන්න පුළුවන්. ওই FD ගුණිතය විතරයි දාන්න තියෙන්නේ. එතකොට කාර්යයක් කියන්නේ මොකද්ද? කාර්ය ප්‍රමාණය හොයන්නේ කොහොමද? ඒ ඔක්කොම අපිට බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු ශක්තිය කියන්නේ මොකද්ද කියලා. හරි. හොඳයි. ශක්තිය කියන්නේ මොකද්ද කියලා අපි බලමු. දැන් හැබැයි ඊට කලින් පොඩ්ඩක් මෙන්න මේ වගේ පුංචි පුංචි ගණන් එන්න පුළුවන් විභාගෙට. හරි. ගණන් එන්න පුළුවන් විභාගෙට මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පොඩි ගැටලුවක් හදාගමුකෝ. හරි. ලියා ගන්න මෙන්න මේ ගාන. ලියා ගන්න මේ ගාන. හරි. මේ ගාන ලියා ගන්න. දැන් වස්තුවක්
වස්තුවක් නිව්ටන් 12ක බලයක් යොදා නිව්ටන් 12ක බලයක් යොදා මීටර් 9ක් දුරට වස්තුවක් නිව්ටන් 12ක බලයක් යොදා මීටර් 9ක් දුරට ඇදගෙන යනු ලැබේ. ඇදගෙන යනු ලැබේ. එහිදී කෙරෙන කාර්යය කොපමණද? එහිදී කෙරෙන කාර්යය කොපමණද? හරි ලේසි. හදන්න බෑ ටක් දාලා. සමීකරණ ලියන්න හොඳේ නිකන් හදන්න එපා. විභාගෙට වුණත් කාර්යය සමානයි බලය ගුණ කිරීම බලයේ දිශාවට ගමන් කළ දුර. හරි? එහෙම ලියලා බලය කීයද 12යි. බලයේ දිශාවට ගමන් කළ දුර කීයද 9යි. එහෙනම් 12 වැඩි කිරීම 9. 12 සරන් 9 කීයද? 108යි නේ. හරි? ඒ විදිහට හදන්න හොඳේ. ගණන් හදනකොට ඒ විදිහට හදන්න ඕන. එහෙම ආවට ගියාට නිකන් හදන්න එපා. ගණන් ලකුණු හම්බෙන්නේ නැහැ ඒ පාර. කෙලින්ම කාර්ය ප්‍රමාණය කියලා සමීකරණ ලියන්න. කාර්යය ප්‍රමාණය සමානයි මම කෙටියෙන් ලියන්නම් FD. ඒ කියන්නේ බලය වැඩි කිරීම බලයේ දිශාවට ගමන් කළ දුර. බලය කීයද? නිව්ටන් 12යි. දුර කීයද? මීටර් 9යි. මෙතන නිව්ටන් මීටර් දැම්මේ නැති උනත් කමක් නැහැ. දැම්මත් අවුලක් නැහැ. 12 සරක් 9 108යි ජූල්. නැත්තම් O 108යි නිව්ටන් මීටර්. ඒකට දෙකම ඕනේ නැහැ. දෙකෙන් මොකක් හරි එකක් දාන්නේ හොඳටම ඇති. හරි. හොඳයි. එහෙනම් ඔන්න ඔය වගේ පුංචි ගණන් තමයි විභාගෙට එන්නේ. හරි. තව ගානක් ලියා ගන්නකෝ දෙවෙනි ගාන. මේ ගානක් ලියාගන්න. ලියන්න. වස්තුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 18කි. වස්තුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 18කි. වස්තුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 18කි. බලයක් යොදා එය මීටර් 8ක් ඔසවනු ලැබේ. හිතන්න වතුර පනිට්ටුවක් කියලා හිතන්න. මීටර් 8ක් උස්සනවා. බලයක් යොදා එය මීටර් 8ක් ඔසවනු ලැබේ. හරි. වස්තුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 18කි. බලයක් යොදා එය මීටර් 8ක් ඔසවනු ලැබේ. දැන් ප්‍රශ්නයක් උතන බලය දීලා නැහැ. ස්කන්ධයයි දීලා තියෙන්නේ. පළවෙනි එක ලියන්න අංක 1. මෙහිදී යෙදිය යුතු බලය කොපමණද? ඒක අදින්න කොච්චර බලයක් යොදන්න ඕනද? මෙහිදී යෙදිය යුතු බලය කොපමණද? වස්තුවක් තියෙනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 18යි. ඒක මීටර් 8ක් උසට ඔසවනවලු බලයක් යොදලා අහනෝ මෙහිදී යෙදිය යුතු බලය කොපමණද? හරි. බලය හොයන්න කොහොම ස්කන්ධය දන්න ඕන කියන්න බලන්න මට ස්කන්ධය දන්න ඕන බලය කොහොමද හොයන්නේ? ඔව්. මොකද්ද සමීකරණය කලින් ගන්නවා නිව්ටන් නියම වල ගන්නවා මොකද්ද? බලය සමානයි ස්කන්ධය ගුණ කිරීම ගුරුත්වජ ත්වරණය. වරහන් ඇතුළේ ලියලා තියන G සමානයි 10යි. ඕනම ගානක G සමානයි 10යි කියලා විභාගෙ දෙනවා. එහෙනම් කෙලින්ම බලය සමානයි මේ මතක තියාගන්න හොඳට ස්කන්ධය ගුණ කිරීම ගුරුත්වජ ත්වරණය. නැත්නම් F සමානයි ma කියන්නේ ඕකට. F සමානයි ma. මතකයිනේ නිව්ටන් සමීකරණය? right. m කියන්නේ කීයද? ස්කන්ධය 18යි. a කියන්නේ 10යි. එහෙනම් බලය නිව්ටන් 180යි. ඔන්න බලය හොයන විදිය. හරි? ඕනම වස්තුවක
ස්කන්ධය දන්නෝ නම් බර නැත්තම් බලය හොයන්න පුළුවන්. ඒක ගුරුත්වජ ත්වරණයෙන් වැඩි කරන්න. හරි F සමානයි ma. හරි. ඒ කියන්නේ බලය කොපමණද? දෙවෙනි එක මෙහිදී කෙරෙන කාර්යය සොයන්න. මෙහිදී කෙරෙන කාර්යය සොයන්න. මෙහිදී කෙරෙන කාර්යය සොයන්න. හරි. මෙහිදී කෙරෙන කාර්යය. කාර්යය හොයනකොට බලය ගුණ කරන්න බලයේ දිශාවට ගමන් කළ දුරින්. බලය කීයක් ආවද දැන්? 180යි නේ. 180 වැඩි කරන්න බලයේ දිශාවට ගමන් කළ දුර මීටර 8යි. 8න් වැඩි කරන්න. 180 වටක් කීයද? 1440යි ජූල්. හරිනේ? 1440යි ජූල්. හරි. ওই වගේ ගණන් විභාගවල දීලා තියෙනවා. හරි. අපි ලබන සතියේ ශක්තිය ගැන බලමු. හරි? එහෙනම් කාර්ය පිළිබඳව කොමනයි මාතෘකාවක් ලියලා කියන ශක්තිය අපි ඊළඟ දවසේ කතා කරමු. මොනවා හරි ප්‍රශ්නයක් තියුණා නම් තියෙනවා WhatsApp එකට දාන්න. එහෙනම් අපි අද මෙතනින් නතර කරමු. එහෙනම් ඔයාලා ඔබම පන්තියෙන් ලීව් වෙන්න මම 11 වසරක් මේකටම කනෙක්ට් කරනවා. රයිට්. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ඉදිරියේදී අවශ්‍ය උපදෙස් දෙන්නම්. ෆිසිකලි තියෙනවද ඔන්ලයින් කරනවද මොකද්ද කරන්න කියලා. රයිට්. එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. ආයුබෝවන්. ආයුබෝවන් සර්.